හොඳයි දරුවනේ. 6 ශ්‍රේණිය ICT පාඩම් මාලාවේ. අපි මේ ඉන්නේ 4 වෙනි පාඩමේ. 4 වෙනි පාඩමේ අපි කලින් පාඩම් කොටස් දෙකක් සාකච්ඡා කරා. යෙදුම් මෘදුකාංග ගැන සහ යෙදුම් මෘදුකාංග භාවිත කිරීමට අපට මූසිකය කොහොමද පාවිච්චි වෙන්නේ කියලා. එතකොට මූසිකය ගැන අපි ගැඹුරෙන් කතා කරා. එය යෙදුම් මෘදුකාංග මෙහෙයවීම සඳහා කොහොමද පාවිච්චි කරන්න කියලාත් කතා කරා. දැන් අපි කතා කරන්න යන්නේ ඊළඟ මූලික ආදාන උපාංගය වන යතුරු පුවරුව කොහොමද දුවේ පුතේ යෙදුම් මෘදුකාංග භාවිත කිරීමේදී අපට උදව් වෙන්නේ කියලා දැනගන්න. හොඳයි අපි බලමු යතුරු පුවරුව කොයි වගේද? එයා මොන ස්වභාවයේ කෙනෙක්ද කියලා. යතුරු පුවරුව පළවෙනිම මෙයා ගැන කියන්න තියෙනවා දුවේ පුතේ පරිගණකයේ දෘඩාංග සංරචකයක් මෙයා. හාඩ්වෙයා කම්පෝනන්ට් එකක්. දෘඩාංග සංරචකයක්. අපට භෞතිකව අතින් අල්ලන්න පුළුවන් කීබෝඩ් එක. ඊළඟට මේක ආදාන උපාංගයක්. ඔබට මතකයි අපි මේ ආදාන ප්‍රදාන උපාංග ගැන පළමු පාඩමේදී කතා කරා. 6 ශ්‍රේණියේ පළමු පාඩමේදී ICT විෂය තුල. එතකොට දැන් අපි දන්නවා මේක දෘඩාංග සංරචකයක්, ඒ වගේම මේක ආදාන උපාංගයක්. ආදාන උපාංග වලත් මේක ප්‍රාථමික ආදාන උපාංගයක්. මූසිකය සහ යතුරු පුවරුව මවුස් සහ කීබෝඩ් කියන්නේ පුතේ ප්‍රාථමිකම ආදාන උපාංග. ඒ කියන්නේ මූලිකම ආදාන උපාංග දෙක. ඒ කාරණෙත් එක්කම ඊළඟ කාරණේට පරිගණකයට උපදෙස් සහ විධානයන් ලබා දීමට භාවිත වෙනවා. ඔව් ආදාන උපාංග පාවිච්චි කරන්නේ අපි මූලික වශයෙන් පරිගණකය තුළට දත්ත ආදානය කරන්න. ඒක හරි. ඊට අමතරව පාවිච්චි කරන පුතේ උපදෙස් සහ විධානයන් කියන්නේ යූස කෙනෙක් විදිහට අපේ වැඩ අපි පරිගණකය පාවිච්චි කරලා කරගනිද දුවේ පුතේ අපට ඕන වෙනවා අපට අවශ්‍ය විධානයන් ඔක මෙහෙම කරන්න කියලා විධානයන් දෙන්න. අනේ විධානයන් ලබා දීම සිද්ධ කරන උපාංග දෙක තමයි මූසිකය සහ යතුරු පුවරුව. ඒ ගැන තමයි මේ විතර කියලා තියෙන්නේ. අවසාන වශයෙන් මේක 1970 වැනි දිගු කාලෙක ඉඳලා භාවිත වන උපාංගයක්. හැබැයි ඔබ වර්ධව තේරුම් ගන්න එපා. මෙන්න මේ හැඩේ වර්තමානයේ අපි පාවිච්චි කරන යතුරු පුවරුවක්ම නෙමෙයි 1970 කියන කාලෙදි භාවිත වුණේ. හොඳයි. හරි. දැන් එහෙනම් දුවල පුතාලා යතුරු පුවරුව ගැන මූලික හඳුනා ගැනීමක් කරා. දැන් මම යන්නේ ඔයාලගේ අවධානය ගන්න විවිධ යතුරු පුවරු වර්ග ගැන. එකිනෙකට වෙනස් කීබෝඩ්ස් ගැන. ඔබේ ටෙක්ස්ට් බුක් එකේ නැත්තම් ICT කියවීම පොතේ මෙහෙම මාතෘකාවක් නැහැ චූටි දුවේ පුතේ. හැබැයි ඔබට මේ දැනුම මට දෙන්න අවශ්‍යයි. ඔබ ICT ලෝකයේ ඇතුලේ ඉන්නකොට මේ ICT ඉගෙන ගන්නකොට මේ තොරතුරු හා සංයන්ත්‍ර තාක්ෂණය කියන ශාස්ත්‍රය තුල ඉන්නකොට මේව දැනගන්න ඕන. ඔබ වැඩි හිටියන් බවට පත් වෙලා ඔබ රැකියා ශාස්ත්‍රයට කර්මාන්ත ශාස්ත්‍රයට ගියාම ඔබට එකිනෙකට වෙනස් යතුරු පුවරු හමු වෙනවා. ඒව ගැන මූලික දැනුමක් 6 ශ්‍රේණියේදීම දැනගත්තා නම් හරිම ලේසි. බලමු එකිනෙක අරගෙන පුතේ. මෙතන තියෙනවා ලයිස්තුවක් යතුරු පුවරු වර්ග 10ක්. තවත් පුංචි පුංචි බෙදීම් තියෙනවා. මේ මූලික බෙදීම තමයි වර්ගීකරණය තමයි මම ගත්තේ යතුරු පුවරු වර්ග ගැන කතා කරන්න. මුලින්ම තියෙනවා රැහන් සහිත යතුරු පුවරු, දෙවෙනිට තියෙනවා රැහන් රහිත යතුරු පුවරු. දුවේ පුතේ මෙන්න මේ බෙදීම් ගැන පොඩ්ඩක් ඔබේ අවධානය යොමු කරන්න. මම මෙතනින් රේඛාවක් අඳිනවා. ඇයි මම මෙහෙම රේඛාවක් ඇඳේ? ලෝකේ තියෙන සියලුම යතුරු පුවරු ගත්තොත්, කීබෝඩ්ස් ගත්තොත් මේ දෙකෙන් එකකට අනිවාර්යෙන් අයිති වෙනවා. රැහන් සහිත, රැහන් රහිත. මොකද්ද මේ කාරණා දෙක? රැහන් සහිත සහ රැහන් රහිත. රැහන් සහිත කියන්නේ යතුරු පුවරුව නැත්නම් කීබෝඩ් එක පරිගණකයට සම්බන්ධ වෙන්නේ රැහනක් පාවිච්චි කළා නම්, වයර් එකක් පාවිච්චි කළා නම් ඒක රැහන් සහිත. වයර්ඩ් කීබෝඩ් එකක්. වයර්ඩ්. ඒ වගේ මේ කීබෝඩ් එක රැහන් පාවිච්චි කරන්නේ නැතුව අපි කියමු බ්ලූටූත් තාක්ෂණය හෝ ඉන්ෆ්‍රාරෙඩ් තාක්ෂණය හෝ FM සිග්නල්ස් FM රේඩියෝ සිග්නල්ස් තාක්ෂණයෙන් හෝ පරිගණකය හා සම්බන්ධ වෙනව නම් අන්න රැහන් රහිත යතුරු පුවරු. චූටි දුවල පුතලා කලබල වෙන්න එපා. මම ඔය වචන තුන ගැන. බ්ලූටූත්, ඉන්ෆ්‍රාරෙඩ්, FM තරංග. අපි පස්සේ කතා කරමු ගැන. සංඥා විශේෂයක් කියලා මත තියාගන්න. සංඥා විශේෂයන් ටිකක්.
මේවා පාවිච්චි කරලා තමයි රැහන් රහිතව සම්බන්ධ වෙන්නේ. හොඳයි. අපි ඉස්සරහට යමු චූටි දුවේ පුතේ. එතකොට මට කියන්න ඕන කාරණේ තමයි සියලුම යතුරු පුරු ලෝකේ තියෙන මේ දෙකෙන් එකකට අයිති. ඒ කියන්නේ මෙන්න මෙයාලත් ඔක්කොම මේ දෙකෙන් එකට අයිති වෙනවා. මේ පහලින් එන 8 දෙනාම මේ දෙකෙන් එකට අයිති වෙනවා. පැහැදිලි නේද? හොඳයි. එහෙනම් අපි ඉස්සරහට යමු. රැහන් සහිත රැහන් රහිත යතුරු පුවරු තියෙනවා වගේම යාන්ත්‍රික යතුරු පුවරු තියෙනවා. මෙකැනිකල් ඒවා. ක්‍රීඩා යතුරු පුවරු තියෙනවා. ගේමින් කීබෝඩ්ස්. බහුමාධ්‍ය ඒ කියන්නේ මල්ටිමීඩියා කීබෝඩ්ස් තියෙනවා. නම්‍යශීලී යතුරු පුවරු තියෙනවා. අපි ඒකට කියන්නේ ෆ්ලෙක්සිබල්. මේ ෆ්ලෙක්සිබල් කියන වචනේ තමයි අපි සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ නම්‍යශීලී කියලා. ෆ්ලෙක්සිබල් කීබෝඩ්ස් තියෙනවා. අපි බලමු මොනවද කියලා. හරිම ඉන්ටරෙස්ටිං මේවා. අත්‍ය යතුරු පුවරු තියෙනවා. මේකට පුතේ අත්‍ය කියනවා අතත්‍ය කියලා කියනවා. අත්‍ය අතත්‍ය මේ සිංහල වචන දෙකම පාවිච්චි වෙනවා. virtual keyboards. virtual. භෞතිකව එහෙම එකක් ඇතර නැහැ. බලමු ඉස්සරහට. තව තියෙනවා පුතේ ergonomic keyboards. මේ ergonomic keyboards ergonomic ඔබට මතකයි mouse එහෙම තිබ්බා. සෞඛ්‍ය ආරක්ෂිතව කියන්නේ සෞඛ්‍යයට හානි අවම සහ හානි නොවන ආකාර නිර්මාණය කරපු කීබෝඩ්ස් තියෙනවා. තව තියෙන පුතේ මේ 9 වෙනි එක membrane යතුරු පුවරු. හරිද? membrane යතුරු පුවරු. බලමු මොනවද කියලා. අවසාන වශයෙන් තියෙනවා ප්‍රක්ෂේපණ යතුරු පුවරු. projection keyboard තියෙනවා. එතකොට බලමු මෙන්න මේ කීබෝඩ් දෙක විතරක් ඉංග්‍රීසි වචන දාලා තියෙනවා සිංහල වචන නැතුව. ඇත්තට මේ දෙකට අපිට තවම භාවිත වෙන සම්මත සිංහල වචනයක් එහෙම පාවිච්චි වෙන්නේ නැහැ. ඒ නිසා මම ඔබට ඉංග්‍රීසි වචන දෙකම මෙතන දුන්න දුවේ පුතේ. එහෙනම් විවිධ යතුරු පුරු වර්ග 10ක් ගැන අපි දැන් ඉගෙන ගන්න යන්නේ. පළවෙනි එක රැහෙන් සහිත යතුරු පුරු කීබෝඩ්ස් මුල් කාලේදී පුතේ පරිගණකයට සම්බන්ධ කළේ. මම මෙහෙන් ලියනවා මුල් කාලයේදී PS2 කියලා පෝට් එකකින් සම්බන්ධ කළේ. මේ මතය ගන්න පුළුවන් චූටි දුලු පුතාලට. PS2 කියලා රවුම් පෝට් එකක් තිබ්බා. ඒක තමයි පාවිච්චි කරේ කීබෝඩ් එකක් පරිගණකයට සම්බන්ධ කරන්න. එතකොට කීබෝඩ් එකේ වයර් එකේ කෙලවර තියෙන්නේත් ඒ PS2 පෝට් එකට ගැලපෙන PS2 ජැකට් එකක්. අපි ඒකට කියනවා ජැකට් එකක් කියලා. ඒක තමයි සවි වෙන කොටස. මෙන්න මේ කොටස වගේ. පැහැදිලිද දුවේ පුතේ? පස්සේ කාලයකදී අපි වර්තමානයේ කියලා ගමු. පසු කාලීනව කියන්නත් පුළුවන්. වර්තමානය කියලා මම ගන්නවා. වර්තමානයේදී පාවිච්චි කරන පුතේ USB පෝට් එක මෙන්න මේ පෝට් එක. මෙතන තියෙන USB ජැකට් එක. තව USB පෝට් එකක් තියෙනවා පරිගණකයේ. මේ USB ජැකට් එකෙන් ඒ USB පෝට් එකට සම්බන්ධ කරලා මේ කීබෝඩ් එක පරිගණකය හා සම්බන්ධ කරන්න පුළුවන්. පැහැදිලි නේද දුවේ පුතේ? හොඳයි. එහෙනම් රැහන් සහිත යතුරු පුවරු කියන්නේ භෞතික රැහනක් පාවිච්චි කරලා පරිගණකය හා සම්බන්ධ කරන සියලුම ආකාරයේ යතුරු පුවරු කීබෝඩ්ස් ඕනම ආකාරයක. ඒක මෙම්බ්‍රේන් එකක් වෙන්න පුළුවන්. ergonic එකක් වෙන්න පුළුවන්. හරි. එහෙනම් දුවේ පුතේ රැහන් සහිත යතුරු පුවරු අපි අඳුනගත්තා. අපි යමු කතා කරන්න රැහන් රහිත යතුරු පුවරු හඳුනා ගන්න. මෙන්න තියෙනවා කීබෝඩ් එකක්. මේක ඔබ දන්නවා. මේ වෙන කීබෝඩ් ඔබ දැකලා ඇති එක එක වෙනස්කම් සහිතව. මේ කවුද මෙතන ඉන්නේ? අපි මේකට කියනවා දුවේ පුතේ මේ වචන චූටි දූල පුතාලට මත් තියාගන්න ලේසි. USB ඇඩැප්ටර් එකක්. USB ඇඩැප්ටර් එකක් තියෙනවා. මේ කීබෝඩ් එක මෙවැනි වයර්ලස් කීබෝඩ්ස් කඩෙන් මිලදී ගන්නකොට එයත් එක්ක මේ USB ඇඩැප්ටර් එක ලැබෙනවා. මේ USB ඇඩැප්ටර් එක සම්බන්ධ කරන්න ඕන පරිගණකයට. හරි නේද? ඊට පස්සේ මේ කීබෝඩ් එක මේ USB ඇඩැප්ටර් එක හරහා පරිගණකයට සම්බන්ධ වෙනවා. රැහන් නැහැ. භෞතික වයර් නැහැ. තේරුණාද?
සාමාන්‍යයෙන් මේ සඳහා පාවිච්චි කරන තාක්ෂණයන් ගොඩක් තියෙනවා පුතේ. ගොඩක් ජනප්‍රියයි Bluetooth කියන තාක්ෂණය. අපේ චූටි දුවල පුතාලා මොබයිල් ෆෝන්ස් එක්ක මේක අහලා ඇති Bluetooth තාක්ෂණය. ඊට අමතරව FM තරංග පාවිච්චි කරනවා. ඊට අමතරව ඉන්ෆ්‍රාරෙඩ් කියන අදෝරක්ත කිරණ තරංගත් පාවිච්චි කරන අවස්ථා තියෙනවා. ඔබට ජනප්‍රියව හම්බෙන්නේ පුතේ Bluetooth තාක්ෂණයෙන් පරිගණකයට කීබෝඩ් එක සම්බන්ධ කරන වයර්ලස් කීබෝඩ්ස්. අපි යමු තුන්වෙනි කෙනා කතා කරන්න. කවුද මේ? යාන්ත්‍රික යතුරුපූර්ව මිකැනිකල් කීබෝඩ්. මේ යාන්ත්‍රික යතුරුපූර්ව කියන්නේ මොකක්ද? දුවල පුතාලා බලන්න මේ කීස් හොඳට ගොඩක් උඩට ඉස්සිලා තියෙන්නේ. මේ කීස් උසයි. මේ බලන්න පුතේ. මේ ප්‍රමාණය තියෙනවා මේ. චුට්ටක් මං අදිනට රේඛා එහෙ මේ වෙයි. ඔන්න ඔය වගේ උසක් තියෙනවා. බලන්න මේ ස්පේස් බාර් කියන මේ කී එක උසයි. මේක ඇත්තටම යාන්ත්‍රිකව ක්‍රියාත්මක කරන මෙකැනිකල් ක්‍රමයට. මේ බටන් එක ප්‍රෙස් කරනකොට ඇතුළෙනුත් තව කොටසක් තියෙනවා ප්‍රෙස් වෙන්න. එයා මෙයාව ටච් වුණාම එයාව ගිහිල්ලා මෙහෙම ටච් වෙනවා. එතකොට එයත් එබෙනවා. රබර් පටලයක් තියෙනවා එබිලා අපි බටන් එක අතාරනකොට රබර් පටලය ආපහු එබිලා ගිහලා මෙහෙම ආපහු විහිදෙනවා. මලක් පොප් අප් වෙනවා වගේ වෙනවා. මෙහෙම වුණාම ආපහු කීයක උඩට එනවා. ඔන්න ඔහම යෝග ක්‍රියාත්මක වෙන්නේ. මේකට කියනවා යාන්ත්‍රික භාවිතයක් කියලා. අන්න ඒ නිසා මේකට කියන පුතේ යාන්ත්‍රික යතුරුපූරු චූටි දුවල පුතාලට නිතරම වැඩිපුරම හම්බෙන්නේ මෙයාලා. ඔබේ පාසලේ පරිගණක විද්‍යාගාරේ තියෙන්නේ පුතේ යාන්ත්‍රික යතුරුපූරු mechanical keyboards. පැහැදිලි නේද? හොඳයි. අපි යනවා ඊළඟ කෙනාව බලන්න. gaming keyboards. මේවට නම් ගොඩක් දරුවෝ හරි කැමතියි. පරිගණක ක්‍රීඩා කරන්න අපිට මූසිකයත් උදව් වෙනවා. ඔබට මතකයි ගේමින් මවුස් තියෙනවා කිව්වා. අර බටන්ස් කිහිපයක් නැත්තම් ගොඩක් තියෙන. සමහරවිට වර්ණවත් වෙන නේද? ආලෝක ධාරාවන් සහිත ගේමින් මවුස් තියෙනවා. ඒ වගේම වර්ණවත් ගේමින් කීබෝඩ්ස් තියෙනවා. එක එක හැඩ විවිධ පහසුකම්. මේ බලන්න මේ පැත්තේ 1 2 3 4 5 කියලා වෙනම ඇඩිෂනල් බටන්ස් ටිකක් දාලා මෙන්න මෙතන තියෙනවා මෙතන තියෙනවා සමහරට මේ අත් තබා ගැනීමේ පහසුවට මෙතන තියෙනවා ශබ්ද එන්න වගේ අනිත් කීස් ටික සමානයි. එතකොට මේ කීස් ටික වෙනම කහ පාටින් දාලා තියෙනවා අපිට සමහර ගේම්ස් ප්ලේ කරලා උදව් වෙන්න විශේෂයෙන් අවශ්‍ය වෙන කීස් වශයෙන්. හරි මෙන්න මෙතනත් බටන්ස් ටිකක් තියෙනවා 6 7 8 9 කියලා. මේවා තාටයක් වෙනස්ම ආකාරයෙන් විවිධ වෙනස්කම් වලට භාජනය කරලා එක එක ගේම්ස් වලට හරියන්න බොහෝ විවිධ ගේම්ස් වලට හරියන්න කීබෝඩ්ස් මේ සමාගම් හදනවා. මේවට කියන පුතේ ගේමින් කීබෝඩ්ස් නැත්නම් ක්‍රීඩා යතුරුපූරු එහෙම නැත්නම් පරිගණක ක්‍රීඩා යතුරුපූරු කියලා. මේ තරමක් අර කලින් කතා කරපු මෙන්න මේ යාන්ත්‍රික කීබෝඩ්ස් වලට වඩා මේ ගේමින් කීබෝඩ්ස් මිල වැඩි. හොඳයි අපි යමු ඉස්සරහට. බහුමාධ්‍ය යතුරුපූරු මල්ටිමීඩියා කීබෝඩ්ස්. මේ මල්ටිමීඩියා කීබෝඩ්ස් අපි පාවිච්චි කරනවා ගොඩක් අවස්ථාවලදී. විශේෂයෙන් අපි කියමු මොකක් හෝ සංගීතමය භාවිතයක් සඳහා පාවිච්චි කරන්න පුළුවන්. වෙනත් යම්කිසි ඕඩියෝ වීඩියෝ රෙකෝඩින් අවස්ථාවලට පරිගණකයක් භාවිත කරනවා අන්න ඒකටත් පාවිච්චි කරනවා. පැහැදිලි නේද? ඊට අමතරව හිතමු අපි මේක පාවිච්චි කරලා මොන හරි මියුසිකල් ප්‍රෝග්‍රෑම් එකක් හසුරවනවා. වීඩියෝ එක්ක වැඩ කරනවා. මෙන්න විශේෂයෙන් මේ තැන්වලදී යම් යම් වෙනත් උපාංග හසුරවන්න. අන්න ඒ වගේ වෙලාවට මේ වගේ මල්ටිමීඩියා නැත්නම් බහුමාධ්‍ය යතුරුපූරු පාවිච්චි කරනවා. බහුමාධ්‍ය එක් මාධ්‍යයකට සීමා නොවි විවිධ මාධ්‍යයන් එක්ක වැඩ කරන්න පුළුවන් කීබෝඩ් එකක් තමයි මේක දුවේ පුතේ. ඔබට මේක නිතර හම්බෙන එකක් නැහැ. ලොකු සංගීත ශබ්දාගාරවල මේවා පාවිච්චි කරන විශේෂ පරිගණක එක්ක. හරි අපි ඉස්සරහට ගිහලා බලමු. 6 වෙනියට මට හම්බෙන්නේ නම්මශීලී යතුරුපූරුව. මේක දැක්කම දුවල පුතාලා බලයි මේ මොකක්ද? කොලයක් වගේ ඔතලා. මෙහෙම පුළුවන් ද පාවිච්චි කරන්න කීබෝඩ් එක. අපේ පරිගණක විද්‍යාගාරයේ තියෙන කීබෝඩ් එකත් මෙහෙම ඔතන්න පුළුවන්ද? අපෝ බෑ.
ඒක ඝනකම්. ඒක මේ ෆ්ලැට් එකක්. ඒකේ විදිහට තියෙන්නේ. ඒක නම්‍යශීලී ෆ්ලෙක්සිබල් එකක් නෙවෙයි. මේක ෆ්ලෙක්සිබල්. සම්පූර්ණයෙන්ම රබර් වලින් විතරයි හදලා තියෙන්නේ. කීස් වගේම කීස් තිබෙන පසුතලය ඒ කොටසත් රබර්. ඉතින් මේක රෝල් කරලා හරි ඔතලා සාක්කු දාගෙන යන්න පුළුවන්. මේකත් රැහෙන් සහිතව මේක නම් රැහෙන් සහිත එකක් ඔබට පේනවා. ඒ වගේම රැහෙන් රහිතවත් තියෙන්න පුළුවන්. ඔබට වෙළඳපොළෙන් මිලදී ගන්න පුළුවන් රැහෙන් සහිත හෝ රැහෙන් රහිත නම්‍යශීලී අතරපුරු එහෙම නැත්නම් ෆ්ලෙක්සිබල් කීබෝඩ්ස්. තව තියෙනවා පුතේ මේ වගේ කළු පැහැ නැතුව විනිවිද පේන. තරමක් පුංචි සිහින් මීටත් වඩා සිහින් ෆ්ලෙක්සිබල් කීබෝඩ්ස් තියෙනවා. හොඳයි. ඒ අපි අවශ්‍යතාවයන් අනුව තමයි පාවිච්චි කරන්න ඕන. අපි ඉස්සරහට යමු තවත් කීබෝඩ් එකක් හඳුනා ගන්න 7 වෙනි එක අත්‍ය අතුරුපූර්ව එහෙම නැත්නම් අතත්‍ය අතුරුපූර්ව. අපි කියනවා virtual keyboards කියලා. මොකක්ද දුවේ පුතේ මේ virtual keyboard කියන්නේ? රූප සටහන දිහා පැහැදිලිව බැලුවොත් ඕනකමින් බැලුවොත් මෙන්න මේ තියෙන්නේ මේ අත් දෙකට වැහිලා තියෙන්නේ virtual keyboard එකක්. ඔබ හිතන්න ඔබ ස්මාර්ට් ජංගම දුරකථනයක් පාවිච්චි කරලා මොකක් හෝ sannivedana මෘදුකාංගයක් කරහා තවත් කෙනෙකුට sannivedanaya කරන්න පණිවිඩයක් යවන්න ඔබ ටයිප් කරන්න ඕන. ටයිප් කරන්න අවශ්‍ය ස්ක්‍රීන් එකට එනකොටම ඔබට පේනවා මේ වගේ කීබෝඩ් එකක් මතුවෙනවා. ඔබට පුළුවන් ඉංග්‍රීසි අක්ෂරෝ සිංහල අක්ෂරෝ දෙමළ අක්ෂර තෝරන්න. නේද? එහෙම තෝරන්නත් පුළුවන්. මේ විදිහේ නේද? කීබෝඩ් එකක් තිරේ මත මතුවෙනවා. අන්න ඒව තමයි දුවේ පුතේ virtual keyboard කියන්නේ. එහෙම නැත්නම් අත්‍ය යතුරුපූරු කියලා කියන්නේ. මොකද මේවා ඇත්තටම භෞතිකව එහෙම එකක් හදලා නෑ භෞතිකව. මෘදුකාංගයක් මගින් ටච් කරන්න පුළුවන් ස්පර්ශ සංවේදී තිරයකට මතු කරනවා මේ වගේ කීබෝඩ් එකක්. ඔක කීබෝඩ් එකක් කීපෑඩ් එකක් කියන්න පුළුවන්. ඒව මත ටච් කරාම අපට මේ විදිහට අවශ්‍ය කරුණු ටයිප් කරන්න පුළුවන් ඉන්සර්ට් කරන්න පුළුවන් data. මේකම තියෙනවා මේ වගේ කීබෝඩ්ස් ඔබ මුදල් තැන්පත් කරන්න යන ATM නැත්නම් CDM යන්ත්‍රවල. නේද? හැම එකේම නෑ සමහර ඒවායි තියෙනවා අපි යම් කරුණු අපේ රෙෆරන්ස් නම්බර් එකක් ටයිප් කරන්න ගියාම මුදල් දැමීමක් කරලා ඒ මුදල් දැමීම සම්බන්ධ යම් සටහනක් ඒ යන්ත්‍රයට ඇතුළත් කරන්න ඕන නම් virtual keyboard එකක් මතුවෙනවා. ඒක අපි ටච් කරලා තමයි මෙහෙම කරුණු සටහන් කරන්නේ. හරි. දූල පුතාලට හොඳට තේරුණා මොකක්ද අත්‍ය අතුරුපූර්වක් කියන්නේ? එහෙම නැත්නම් virtual keyboard එකක් කියන්නේ? දූල පුතාලට මම ඉස්සෙල්ලත් කිව්වා සාමාන්‍යයෙන් අත්‍ය කියන වචනේ වෙනුවට අතත්‍ය කියන වචනේත් පාවිච්චි වෙනවා. අතත්‍ය. හොඳයි. එහෙනම් අපි දුවේ පුතේ කීබෝඩ් වර්ග 7ක් කතා කරා. 10ක ලැයිස්තුවක් තිබුණා. දැන් 7ක් කතා කරලා ඉවරයි. බලමු ඊළඟ එක්කෙනා කවුද කියලා. අපිට ඊළඟට හම්බ වෙනවා මෙන්න පුතේ ergonomic යතුරුපූර්ව. ergonomic යතුරුපූර්ව. මොකද්ද මෙහි විශේෂත්වය? අපට මෙහි උත්සාහ කරලා තියෙනවා දුවේ පුතේ අපේ සෞඛ්‍ය ආරක්ෂා කරලා දෙන්න. ඒකට තමයි මේ ergonomic යතුරුපූරු පාවිච්චි කරන්නේ. බලන්න මේ යතුරුපූරු දිහා. මේක මෙහෙම ඉස්සිලා තියෙනවා මැදට. මේ හැරෙට ඉස්සිලා. මෙහෙම නේද පොඩි කන්දක් වගේ හැඩයක් තියෙන වගේ. මෙහෙන් ටිකක් ලොකුවට අත පාවිච්චි කරන්න පුළුවන් විදිහට මෙහෙන් ටිකක් වෙනස් කරලා සාමාන්‍යයෙන් අර ergonomic mouse එකක් පාවිච්චි කරන්නේ මෙහෙම නෙවෙයි මෙහෙම කියවනේ. අත සාමාන්‍යයෙන් තියෙන ස්වභාවික හැඩයටම සපෝට් කරන්න කියලා. අර ඒ වගේ කීබෝඩ් එකක් පැතලිනේ පුතේ. එහෙම කොටුවක් තියෙනවා. අත් දෙක මෙහෙම හදා ගන්න ඕන ටයිප් කරන්න ගියාම. මේ බලන්න මගේ හැඩය මං ඉන්නේ හරි අපහසුවක් දැනෙනවා. එහෙම නැතුව වෙන්න ඔහොම පොඩ්ඩක් ඇන්ගල් එකට තිබ්බනම් අතක් ස්වභාවයෙන් පිහිටන විදිය යම් තලයක් උඩ අපි තියාගන්න විදිය චූටි දුවේ පුතේ. ඔබ සෙල්ලම් කරනකොට අත් දෙක තියෙන්නේ කොහොමද? ආන් ඒ වගේ. ඔබ නිසල්මනේ ඉන්නකොට පාඩුවේ ඉන්නකොට කොහොමද අත් දෙක තියෙන්නේ? අන්නේ ආකාරයට අත් තබාගෙන
වැඩ කරන්න පුළුවන් විදිහට කීබෝඩ් එකේ හැඩය වෙනස් කරලා තියෙනවා. ergonomic යතුරුපුරුව කීබෝඩ් එක. මෙන්න බලන්න එහි තවත් විශේෂයක්. කොටස් දෙකකට කඩලා රැහැනකින් සම්බන්ධ කරලා තියෙන්නේ. හරි නේද? එතන මේ රැහැනෙන් තමයි මේක පරිගණකයට සම්බන්ධ වෙන්නේ. මේ දෙකම මම අරන් තියෙන්නේ wired රැහැන් සහිත ergonomic යතුරුපුරුව. මේවා රැහැන් රහිතව තියෙන්නත් පුළුවන්. හරි නේද දුවේ පුතේ? මේ බලන්න මේ දෙක තුළ අපිට පහසු අත තියාගන්න පහසු ඕනම තැනකට. පොඩි දරුවෙකුට නම් ලං කරලා තියාගන්න පුළුවන්. ටිකක් ඇඟපත මහත කෙනෙකුට මේ ගාඩ වගේ අත් තිබුණොත් එයාගේ මෙහෙම අත් තියාගන්න එපා. මම මේ නිකන් ඔබට පෙන්වන්න. මෙන්න මෙහෙම ඈතින් අත් තියාගෙන ටයිප් කරන්න ලේසි. ඉස්සර පස්ස පොඩක් වුණා මාරු කරන්න පුළුවන් ගොඩක් හොඳ නෑ. ඒ කියන්නේ අපි පහසුව පරිදි දුවේ පුතේ අපේ අත්වලට වේදනාකාරී තත්ත්වයක් නැති නොවන ආකාරයට කීබෝඩ් එකක් යූස් කරන ලොකු උදව්වක් දෙනවා මේ කියන ergonomic යතුරු පුවරුව. බලන්න මෙතන තියෙනවා අපට ස්ක්‍රෝල් කරන්න පුළුවන් වීල් එකක්. පැහැදිලිනේ? හොඳයි. එහෙනම් අපි 8ක් යතුරු පුවරු 8ක් ගැන කතා කරන්නේ 9 වෙනි කෙනා. membrane යතුරු පුවරුව. membrane යතුරු පුවරුව කියන්නේ මොකක්ද? මේ යතුරු පුවරුවේ මේ කීබෝඩ් එකේ විශේෂත්වය තමයි දුවේ පුතේ පැහැදිලිවම වෙන් වූ කීස් නැහැ. මොකද්ද මේ පැහැදිලිවම වෙන් වූ කීස් නැහැ කියන්නේ? චුට්ටක් බලමු. මම ඔබව පොඩ්ඩක් ආපස්සට අරගෙන යනවා. දැන් මෙන්න මේ කීබෝඩ් එක බලන්න. මේ කීස් වෙන වෙනම වෙන් වෙලා මෙහෙම සවි වෙලා තියෙන්නේ. නේද? කීස් වෙන වෙනම තියෙනවා. මේ කීබෝඩ් එක වැතුවත් එහෙම තමයි. මේ මල්ටිමීඩියා එක. කීස් වෙන වෙනම තියෙනවා. හැබැයි මේ membrane keyboards වලට ආවම බලන්න දුවේ පුතේ මෙන්න මේ උදාහරණ ගන්න හොඳට. මේ කීස් වෙන් වෙලා නැහැ යම් තලයක ඇඳලා වගේ තියෙන්නේ. ඔව්. සමාන එක තලයක් තියෙනවා. එහි කීස් ඇඳලා තියෙනවා. ඒ වගේ තමයි තියෙන්නේ. අන්න එවැනි ආකාරයෙන් සකස් කරන යතුරු පුවරුවට තමයි membrane යතුරු පුවරු කියලා කියන්නේ දුවේ පුතේ. මෙවැනි එකක් ඔබට ලැබුණොත් ඔබ පාවිච්චි කරන්න බය වෙන්න එපා. මේ අකුරු ටික ඔක්කොම ටික තියෙනවා. අපි තව චුට්ටකින් ඉගෙන ගන්නවා මොනවද පුතේ කීබෝඩ් එකේ තියෙන යතුරු කියලා. ඒ කියන්නේ කීස් මොනවද කියලා. දැනට මේ අපි මේ කීබෝඩ්ස් එක අඳුරගමු මේ ටච් කරන්න පුළුවන්. මේව ටච් කරාම හරියටම ටයිප් වෙනවා. අපට අවශ්‍ය විධානයන් දෙන්න පුළුවන්. මේ කීස් ඔක්කොම වැඩ කරනවා. ඔන්න membrane keyboards හරියම අඩුයි දුවේ පුතේ අපට සාමාන්‍ය විහාරයේ භාවිතයට ලැබෙන අඩුයි. සාමාන්‍යයෙන් මේවා දක්නට ලැබෙනවා වෛද්‍ය උපකරණවල. ලොකු වෛද්‍ය උපකරණවල. එවැනි විශේෂිත උපාංගවල මෙවැනි membrane keyboards දකින්න පුළුවන්. ඔබ ඉහළට ඉගෙන ගිහිල්ලා විශ්වවිද්‍යාල අධ්‍යාපන ලබද්දී ප්‍රායෝගිකව යම් ඉගෙන ගන්න තියෙන තැන්වල තිබෙන උපාංගවල membrane keyboard තියෙනවා. ඔබට දැන් මතක් වෙයි අපි 6 ශ්‍රේණියේදී මේක ඉගෙන ගත්ත නේද කියලා. හොඳයි. එහෙනම් තවත් ඊට ආසන්න එකක් මෙහිනම් යම්කිසි ප්‍රමාණයකට කීස් පොඩ්ඩක් වෙන් වෙලා තිබෙනවා. අර කලින්ම සාමාන්‍ය කීබෝඩ්ස් වගේ නෙවෙයි. මෙහි තිබෙනවා වෙනම ට්‍රැක් බෝල් එකකුත්. ඔබ ඉගෙන ගත්ත මවුස් ගැන කතා කරද්දී ට්‍රැක් බෝල් එකක් පැත්තකින් තියෙනවා. මේ කීබෝඩ් එකේ ට්‍රැක් බෝල් එකකුත් තියෙනවා. පැහැදිලිනේ? හරි. අපි බලමු මේ වෙලේ පුතේ 9 වෙනි කීබෝඩ් එක අන්තිම කීබෝඩ් එක කවුද කියලා බලමු. හරිම වෙනස්. ප්‍රක්ෂේපණ යතුරු පුවරුව. ප්‍රොජෙක්ෂන් කීබෝඩ්. තොරතුරු හා sannivedana තාක්ෂණ ශ්‍රේෂ්ඨයේ වෙච්ච දැවැන්ත නිර්මාණයක් මේක. හරි ලොකු වෙනසක්. බලන්න ප්‍රොජෙක්ෂන් මල්ටිමීඩියා ප්‍රොජෙක්ට් එක ඔබ දන්නවනේ. බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය. ඒකෙන් කරන්නේ අපි බිත්තියකට හෝ තිරයකට මෙතන ඉඳන් රූපයක් ප්‍රොජෙක්ට් කරනවා. එතකොට තිරය මත රූපෙ මැවෙනවා. සිනමා ශාලාවල වගේ ලොකු තිරයක් මතට අපි රූප විදිනවා. ඒකයි කරන්නේ. මල්ටිමීඩියා ප්‍රොජෙක්ටරේ වෙන්නේත් ඒක. ඒකයි ප්‍රොජෙක්ටර් කියන්නේ. ප්‍රොජෙක්ෂන් එක ප්‍රක්ෂේපණය කරන උපකරණය. චුටි දුල පුතාලා මේවා බය නැතුව ඉගෙන ගන්න. නේද? ශිෂ්‍යත්වයේදී මේකට හොඳ වචන ගොඩක් ඔබ ඉගෙන ගත්තා නේද? ඒතර ප්‍රොජෙක්ෂන් එකක් කරනවා. හරිනේ? ප්‍රොජෙක්ට් එක විසින්. එහෙනම් මේ ප්‍රොජෙක්ෂන් කීබෝඩ් කියන්නේ මේ කීබෝඩ් දෙකම භෞතිකව මෙතන නැහැ. මෙන්න මේ පුංචි උපාංගය මගින්
ආලෝකය පාවිච්චි කළා අපි කියමු අපේ මේසය මොකක් හෝ ලෑල්ලක් පොතක් මත any surface හැබැයි වීදුරු විනිවිද බෙන සමහර විදුලි වලින් පාවිච්චි කරන්න බෑ හරි නේද අන්න ඒ මත අපිට ප්‍රොජෙක්ට් කරලා පෙන්නනවා ආලෝක ධාරාවන් මගින් කීබෝඩ් එක නිර්මාණය කරනවා හැබැයි මේ මත ටයිප් කරාම කීබෝඩ් එක වැඩ හැබැයි භෞතිකව තන කීබෝඩ් එකක් නැහැ තේරුණාද මවනෝ කීබෝඩ් එකක් මේ බලන්න අපට පුළුවන් මේ කීස් මත මෙහෙම මේ විදියට ටච් කරලා මේ කීබෝඩ් එක පාවිච්චි කරන්න පුළුවන් තේරුණාද මේක හරියම ඉන්ටරෙස්ටිං ඔබ මෙවැනි එකක් පාවිච්චි කරන්න දැඩි ආසාවෙන් ඉන්නවා ඇති මේ දැනගත්ත මොහොතේ ඉඳලා ටිකක් අපට දකින්න අපට භාවිතයට ප්‍රායෝගිකව දකින්න අඩුවෙන් ලැබෙන කීබෝඩ් එකක් මීලාදික තාක්ෂණයක් ප්‍රොජෙක්ෂන් කීබෝඩ් නැත්නම් ප්‍රක්ෂේපණ යතුරුපూరు කියන්නේ. හොඳයි දුවේ පුතේ. එහෙනම් අපි යතුරුපూరు වර්ග ටික ඔක්කොම ඉගෙන ගත්තා. ඔක්කොම කිව්වට ඔබට දැනගැනීමට අවශ්‍ය ප්‍රධාන වශයෙන් තියෙන වර්ගීකරණයක් තමයි මම මේ ගත්තේ. තව වෙනස් පුංචි වෙනස්කම් සහිත යතුරුපూరు වර්ග ගොඩක් ලෝකෙ තියෙනවා තාක්ෂණයන් වෙනස් වීමත් එක්ක. දැන් අපි යන්නේ යතුරුපూరు වර්ග කතා කරලා ඉවරයිනේ චොටි දුවේ පුතේ. දැන් අපි යන්නේ යතුරුපూరుවක් අරගෙන එහි එකින් එක කොටස් ගැන කතා කරන්න. අර මූසිකේ කොටස් කතා කරා වගේ. මොනවද මේ කොටස්? මෙන්න මම ඔබට පෙන්නනවා දල රූ සටහනක්. මේ තියෙන්නේ යතුරුපూరుවේ ඇති යතුරු වර්ග හා ඒවායේ කාර්යයන් කතා කරන්න මම පාවිච්චි කරන දල රූප සටහන. පැහැදිලිද දුවේ පුතේ? හොඳයි. වර්ණ වලින් ඔබට පෙන්නලා තිබෙනවා මේ එකිනෙක යතුරු වර්ග නැත්තම් කීස් වර්ග. බලමු දුවේ පුතේ මූලිකව අපි යතුරුපూరుව නැත්තම් කීබෝඩ් එකේ තියෙන කීස් ටික වෙන් කරලා අඳුනගෙන ඉමු ඉස්සෙල්ලම. හරි නේද? right. රතු පාටින් පෙන්වන්නේ මේ බලන්න දුවේ පුතේ. මේ පෙන්වන්නේ මොනවද? control keys. අපි සිංහලෙන් මේවට කියන පුතේ පාලන යතුරු කියලා. ඒ කියන්නේ මේ කීස් පාවිච්චි කරලා අපට පුළුවන් පරිගණක පද්ධතිය යම් පාලන කටයුතු කරන්න යම් software එකක් ඇතුලේ පාලන කටයුතු කරන්න යම් යෙදුම් මෘදුකාංකයක් ඇතුලේ පාලන කටයුතු කරන්නේ මෙන්න මේ කීබෝඩ් එකේ තියෙන මෙන්න මේ පාලන යතුරු වලින්. කොහෙද තියෙන්නේ? මෙතන තියෙනවා. මේ කීස් ටික පස්සේ අපි වෙන මඳුර ගමු. හරිනේ? දල වශයෙන් මෙතන එක්කෙනෙක් ඉන්නවා අපි සාමාන්‍ය escape කියන කී එක. මෙතන තියෙනවා මේ පැත්තේ තියෙනවා. තව මෙන්න මෙතන තියෙනවා. මේවා තමයි පාලන යතුරු කියලා කියන්නේ. control keys. හරිනේ දුවේ පුතේ? ඊළඟට දම් පාටින් දීලා තියෙනවා. බලන්න මේ දම් පැහැය පාවිච්චි කරලා අපට පෙන්නලා තියෙනවා function keys. මේ තියෙන පුතේ ඒ ටික. F1 ඉඳලා F12 දක්වා මෙන්න මේ තියෙන keys ටිකට අපි කියන්නේ පුතේ function keys එහෙම නැත්නම් කාර්ය යතුරු කියලා. ඔන්න චූටි දුවේ පුතේ මම ඔබට keys වර්ග දෙකක් හඳුන්වලා දුන්නා. පාලන යතුරු එහෙම නැත්නම් control keys කාර්ය යතුරු එහෙම නැත්නම් function keys කියන ටික. මේ තියෙන තැන් මේ යතුරු පිහිටන ස්ථාන පොදුවේ සමානයි හැම කීබෝඩ් එකකම යම් යම් හැඩ සහ වර්ණ වෙනස් වෙනවා. හරි නේද? තිබෙන තැන් හඳුනා ගන්න. ඊට පස්සේ අපිට හම්බ වෙනවා පුතේ type in keys කියලා જાතිය. මේ තියෙන්නේ type in keys. මම මේක ඔබට පෙන්වන්න පැහැදිලිව පෙන්න මේ කළු වර්ණය තෝරගන්නවා. type in keys වලට කියනවා පුතේ alphanumeric key කියලා. මොනවද? alphanumeric. හේතුව මෙතන තිබෙනවා විවිධ අකුරු නියෝජනය කරන යතුරු. හරි නේද?
අකුරු නියෝජනය කරන යතුරු. එතකොට විවිධ අකුරු වර්ග අපට සිංහල අකුරු වෙන්න පුළුවන්, ඉංග්‍රීසි අකුරු වෙන්න පුළුවන්, දෙමළ අකුරු වෙන්න පුළුවන් මෙන්න මේවා. හරිනේද? ඊට අමතරව අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙතන තියෙන පුතේ ඉලක්කම්. මේ උඩ පේළියේ ඉලක්කම් තියෙනවා. හරි නේද? ඊට අමතරව මෙතන තියෙන පුතේ විවිධ සලකුණු. අපි කියනවා ෆුල් ස්ටොප් එක. question mark එක. slash backslash අපි කියන්නේ ඇලයිර. හරි නේද? විස්මයාර්ථ ලකුණ, ප්‍රශ්නාර්ථ ලකුණ, කොමාව මෙන්න මේවා. හරි නේද පුතේ? එතකොට මේ ඔක්කොම ටික අපි කියනවා type in keys එහෙම නැත්නම් alphanumeric keys කියලා. හරිද? අක්ෂර සහ ඉලක්කම් වලින් සමන්විත වන විශේෂ සංකේත වලින් සමන්විත වන යතුරු ටික තියෙන මෙතන. මෙතන පොඩි වෙනසක් මට දූල පුතාලට කරලා පෙන්වන්න තියෙනවා. මා මේ පින්තූරය අන්තර්ජාලයෙන් අරගත්තේ. මෙතන තිබෙනවා පුතේ මෙන්න මේ කී එක පාලන යතුරක් තියෙන්නේ. මෙතන තියෙන්නේත් shift key එක පාලන යතුරක්. හරි නේද? ඔක මත තියාගන්න. මෙන්න මේ අනිත් ටික අපි පාවිච්චි කරනවා සාමාන්‍ය keys විදිහට alpha numeric keys විදිහට. පැහැදිලි නේද ඔය පුතේ? හොඳයි. ඔන්න ඒකත් මම ඔබට පැහැදිලි කරලා නැත්නම් ඔබට වැරදි මතයක් එන්න පුළුවන්. මෙතන ටිකක් තරම දිග keys දෙකක් තියෙනවා. අපි ඒවට කියනවා shift key කියලා. මම පස්සේ උගන්වන්නම්. එකම shift key දෙකක් දෙබස තිබෙනවා. එයා අයිති වෙන්නේ මෙන්න මේ උඩින් කතා කරපු control keys නැත්නම් පාලන යතුරු ගණයට. හරි. ඊට පස්සේ අපිට හම් වෙනවා කොළ පාට keys ටිකක්. මෙන්න මේ කොළ පාට keys ටික. මේ තියෙන දුවේ පුතේ. මේවට කියනවා navigation keys කියලා. navigation. විශේෂයෙන් මෙන්න මේ කට්ටිය. මෙහි තිබෙනවා arrows. මම ඔබට මේක ඇඳලා පෙන්වන්නම්. මෙන්න මේ වගේ arrowheads තියෙනවා. මෙහෙට තියෙනවා පුතේ ඊහිසක්. වම් පැත්තට තිබෙනවා, දකුණු පැත්තට තිබෙනවා, තව පහළට තිබෙනවා. යම්කිසි මෘදුකාංගයක් තුල, යම්කිසි ඉන්ටර්ෆේස් එකක් තුල අපට ඉහළට පහළට වමට දකුණට ගමන් කරන්න මේ උදව් වෙනවා. යම් ડોකියුමන්ට් එකක් ඇතුලේ ඉහළට පහළට සහ වමට දකුණට ගමන් කරන්න අපට මේ navigation keys උදව් වෙනවා. ඊට අමතරව navigation keys ටිකක් මෙතන තියෙනවා. page up, page down, home, end වගේ කියලා. හරි නේද? හොඳයි. right. එහෙනම් දුවේ පුතේ මෙන්න මේ navigation keys මම මේ පොදුවේ ඔබට පහසුවෙන් තේරුම් ගන්න දල අදහසක් ගන්න තමයි මේ ටික දෙන්නේ මේ විදිහට. හරි. ඊට පස්සේ අපිට හම් වෙනවා පුතේ numeric keypad එක. මෙන්න මේ ash color වගේ තියෙන සම්පූර්ණ කොටස. චූටි දුල පුතාලා මතක තියාගන්න සමහර keyboards වල මේ numeric keypad එක නැතුව එනවා. බොහොම කලාතුරකින් දකින්න තියෙන්නේ. අපි ගත්තොත් laptop පරිගණකවල තියෙනවා පුතේ keyboard එකක්. අපිකට කියනවා keypad කියලා ඇත්තටම. ඇත්තට මේකට කියන්නේ keyboard කියලා නෙවෙයි keypad එකක්. laptop පරිගණකවල තරමක් පුංචි laptop පරිගණක තියෙනවා. අපි ඒකට කියන notebook කියලා. notebook වල බොහෝ විට සමහරට තිබෙනවා, බොහෝ විට නැහැ. කවුද පුතේ මේ numeric keypad එක? සමහර notebook වල තියෙනවා. notebook පරිගණකවල. හරි නේද? right. එතකොට numeric keypads වල 1 2 3 4 5 6 7 8 9 මෙතන බිඳුව තියෙනවා. ධන ලකුණ තියෙනවා. හරි නේද? ගුණ කිරීම තියෙනවා. බෙදීම තියෙනවා. ඒ වගේ ලකුණු ටිකක් මේ වටේට තියෙනවා. මෙතන තිත තියෙනවා. ඔන්න ඔහොම තමයි පුතේ numeric keypad එක සමන්විත වෙන්නේ. ඔබට හොඳ අදහසක් මේකෙන් ගන්න පුළුවන්. අවසාන වශයෙන් අපිට හම් වෙන පුතේ කවුද? indicator lights. keyboard එකක මෙන්න මෙතන තියෙනවා indicator lights. යම් keys press කරාම අපිට indicate කරනවා. සාමාන්‍යයෙන් මේ keyboard එකක් පරිගණකයට සම්බන්ධ කරාට පස්සේ එක light එකක් පත්තු වෙනවා. මේ light එක කොහොමවත් පත්තු වෙලා තියෙනවා. ඒක හරි. ඔබ හිතන්න ඔබ පරිගණකේ ටයිප් කරමින් ඉන්න අතරේ කීබෝඩ් එක පාවිච්චි කරලා ලේඛනයක් තුල ඔබට මෙතනින් එහාට සම්පූර්ණයෙන්ම කැපිටල් අකුරු ටයිප් කරන්න ඕන. අන්නේ වෙලාවට මෙන්න මේ හරිය තියෙන පුතේ caps lock කියලා. මම ඔබට මෙන්න මේ ලියලා පෙන්නන්නම්. හරිද? caps lock කියලා තියෙනවා.
මෙන්න මේ කී එක ප්‍රෙස් කරාම මෙන්න මේ කී එක ඕක ප්‍රෙස් කරාම මේ තව ලයිට් එකක් පත්තු වෙනවා. ඒකෙන් අපට පෙන්වනවා දැනට ටයිප් වෙන්නේ කැපිටල් අකුරු කියන එක. හරිද? රයිට්. ඔය වගේ ඉන්ඩිකේටර් ලයිට්ස් තියෙන පුතේ මේ කීබෝඩ් පාවිච්චි කරද්දී. පැහැදිලිද දුවේ පුතේ? හොඳයි. එහෙනම් මම උත්සාහ කරා සරල දල සැලැස්මක් ඔබට පෙන්වන්න පරිගණකය හා භාවිත වන කීබෝඩ් නැත්නම් යතුරු පුවරුවල යතුරු එහෙම නැත්නම් කීස් කොහොමද පිහිටන්නේ පොදු සම්මත ආකාරය කියලා. එහෙනම් දුවල පුතාලා ඉතා පහසුවෙන් තේරුම් ගත්තා මේ වර්ණ සහ මේ හැඩතල පාවිච්චි කරලා කොහොමද අපේ කීබෝඩ් එකේ කීස් පිහිටලා තියෙන්නේ කියලා. හොඳයි. ඔබට ඒකට දැන් හොඳ දැනුමක් ඇති. මට විශේෂ දෙයක් මෙතන කියලා දෙන්න තියෙන දුවේ පුතේ. මෙන්න මේ කීබෝඩ් එකේ මේ සියලුම කී අතර පේන කහපාට කීස් වගේක් මම ඔබට කියලා දුන්නානේ දුවේ පුතේ. ඒ කියන්නේ ටයිප් ඉන් කීස් කියලා. ඒ කියන්නේ මේ ටයිප් ඉන් කාර්ය සඳහා පාවිච්චි කරන කීස්. මෙන්න මේ කීස් ටික පිහිටලා තියෙන ආකාරය. මේ ඇල්ෆා නියුමරික් කීස් ටික පිහිටලා තියෙන ආකාරයට කියන පුතේ ක්වාටි කියලා. ක්වාටි කී කියලා කියන්නේ. ඒ කියන්නේ ක්වාටි ස්ට්‍රක්චර් එක තමයි මෙතන තියෙන්නේ කියලා. මේක මම ඔබට ලියලා පෙන්නන්නම් Q W E R T Y කියලා. මෙන්න මේක තමයි හඳුනන ක්වාටි කියන කීබෝඩ් සිස්ටම් එක යතුරු පිහිටීමේ ආකෘතිය තමයි මෙතන තිබෙන්නේ. එතකොට දැන් දූල පුතාලා ඒක තේරුම් ගත්තා. ඔබට මේක යම් තැනකදී හමු වේවි. ඒක ඔබේ දැනුමට වැදගත් වෙනවා. දැන් මම යන්නේ ඔබට මේ කීබෝඩ් එකේ කීස් ටික වෙන වෙනම හඳුනලා දෙන්න. මම දැනටම එක්කෙනෙක් ගැන කිව්වා. කවුද පුතේ? කැප්ස් ලොක්. කැප්ස් ලොක් කී එකේ මොකක්ද වෙනව කිව්වේ? මෙන්න පුතේ කැප්ස් ලොක් කී එකේ ඉන්න තැන. හරියට මෙන්න මෙතන ඉන්නේ. හරිද? මට පොඩි ඉඩක් ඕට මං යනවා එහා පැත්තට. බලන්න පුතේ. කැප්ස් ලොක් කී එක. කැප්ස් ලොක් කී එක එකවරක් ප්‍රෙස් කරාම අර ලයිට් ඉන්ඩිකේටර්ස් වල ලයිට් එකක් ඔන් වෙලා පෙන්නනවා. සමහර කීබෝඩ්ස් වල කැප්ස් ලොක් කී එක මතම පුංචි ලයිට් එකක් තියෙන ඔන් වෙන. ඒ කියන්නේ කැප්ස් ලොක් ඔන් එතනින් එහාට ටයිප් වෙන්නේ මොනවාද දුවේ පුතේ? කැපිටල් අකුරු පමණයි. හරි. ඔන්න කැපිටල් අකුරු ටයිප් කරන්න තියෙන ක්‍රමය තමයි කැප්ස් ලොක් බටන් එක එකසර ප්‍රෙස් කරලා කැපිටල් අකුරු ඔන් කරගෙන ටයිප් කරන්න ඕන. ඊට අමතරව ඔබට පුළුවන් කැපිටල් අකුරු පාවිච්චි කරන්න shift key එක පාවිච්චි කරලා. ඒ කොහොමද? ඔයාලා කරන්න ඕන හිතන්න යම් අකුරක් ඔබ ටයිප් කරන්න ඕන. ඔබ caps lock on කරලා නැහැ. ඔබ ඒ ක්‍රමයට යන්නේ නැහැ. ඔබට ඕනේ එක අකුරක් විතරක් කැපිටල් අකුරෙන් ටයිප් කරන්න. මේ බලන්න මේ කීබෝඩ් එකට ඇවිල්ලා බැලුවොත් යම් අකුරක් මත නිකන් ප්‍රෙස් කරොත් එහෙම අපි ડોකියුමන්ට් එකක් තුල නම් ඉන්නේ පුතේ වක්‍ර ලේඛනයක් තුල නම් ඒ අකුර ටයිප් වෙනවා සිම්පල් අකුරු වලින්. හදිසියෙන්වත් අපි කැප්ස් ලොක් බටන් එක ඔන් කරලා තිබිච්ච වෙලාවක දුවේ පුතේ ඕනම අකුරක් ප්‍රෙස් කරොත් ඒක කැපිටල් අකුරෙන් වදින්නේ. වේගෙන් ටයිප් කරන යන අතරේ අපිට ඒක අකුරක් විතරක් හදිසියකට ගන්න ඕන නම් කැපිටල් කරලා සාමාන්‍යයෙන් පුතේ ඉංග්‍රීසි භාෂාවේ වාක්‍ය පටන් ගන්න කැපිටල් අකුරකින් ඉන්නේ. හරි. අන්න ඒ වගේ වෙලාවක් හිතන්න. එතකොට මේ කැප්ස් ලොක් එක ඔන් කරලා ඒ අකුර ටයිප් කරලා ආපහු කැප්ස් ලොක් එක බටන් එක ක්ලික් කරලා ප්‍රෙස් කරලා ඒ කැප්ස් ලොක් එක ඕෆ් කරලා ඔක ලොකු වැඩක්. හරිද? මම මේ කිව්වේ ඔබ ටයිප් කරගෙන යන වාක්‍යයක් පටන් ගන්නකොට කැපිටල් අකුර ටයිප් කරන්න ඕන. ඔබ කරන්නේ මොකද්ද? කැප්ස් ලොක් බටන් එක ප්‍රෙස් කරනවා. අකුර ටයිප් කරනවා. ආපහු කැප්ස් ලොක් බටන් එක ප්‍රෙස් කරලා කැප්ස් ලොක් අයින් කරනවා. ඊටු ටික ටයිප් කරගෙන යනවා. හරි වැඩයක්. ඔකට ලේසි ක්‍රමයක් පුතේ මේ කීබෝඩ් එක දීලා තියෙනවා. ඒ තමයි මෙන්න මේ දෙන්න. shift key. මම මෙහෙන් ලියන්න shift. හරිද? shift key දෙකක් තියෙනවා පුතේ. ඒ අපි සාමාන්‍ය ටයිප් කරන්නේ මෙන්න මෙහෙම අත තියාගෙන ඒ පහසුව
පහසුවට තමයි මේ පැත්තේ මෙහි අකුරක් ටයිප් කරනකොට මේ පැත්තේ බටන් එක ඔබන්න පහසු වෙන්න. හරිනේද? එකම කාර්යය කරන බටන්ස් එකක් දෙපැත්ත තියෙනවා. දැන් දුවේ පුතේ මෙන්න මේ යම් අකුරක් කැප්ස් ලොක් පාවිච්චි නොකර කැපිටල් අකුරෙන් ටයිප් කරන්න ඕන නම් ඒ සඳහා කළ යුත්තේ shift බටන් එක ඔබාගෙන අදාළ අකුර මත ප්‍රෙස් කරන එක. එතකොට එම අකුර විතරක් කැපිටල් එනවා. එතරින් කියන්ට සාමාන්‍යයට ටයිප් කරන්න සිම්පල් අකුරු වෙන්නේ. එහෙනම් දුවේ පුතේ මම ඔබට කිව්වා කැප්ස් ලොක් වලින් කැපිටල් අකුරු ගන්න පුළුවන් shift key එකත් එක්ක අපි අදාළ අකුර ටයිප් කරොත් අන්න එතකොටත් අපිට කැපිටල් ගන්න පුළුවන්. ඒ අකුර. පැහැදිලි නේද? හොඳයි. එහෙනම් දුවේ පුතේ මම ඔබට මේ බලන්න කැප්ස් ලොක් key එකයි shift key එකයි කියලා දුන්නා. තව මොනවද තියෙන්නේ? ඊළඟ කාරණේ දුවේ පුතේ අපි ටයිප් කරනකොට මම ඔබට පෙන්වන්නම්. සාමාන්‍යයෙන් ටයිප් කරන්න පටන් ගන්න තැන බ්ලින්ක් වෙන මෙන්න මේ විදිහේ I අකුරක කැපිටල් I අකුරක හැඩේ තියෙන ඉරි කැල්ලක් තියෙනවා. ඒක බ්ලින්ක් වෙනවා. හරිද? ඒ කියන්නේ නිකන් අපිට පේන ඕෆ් වෙනවා ඔන් වෙනවා වගේ පේනවා. ඒ බ්ලින්ක් වෙන ඉරි කැල්ලට අපි කියනවා කර්සර් කියලා. කර්සර් එක. මේ කර්සර් එකෙන් මොකද්ද වෙන්නේ? අපි දැනට ටයිප් කරන තැන පෙන්නනවා. අපි දැන් මෙහෙම කර්සර් එක මෙතන බ්ලින්ක් වෙද්දි මම තව අකුරක් ටයිප් කරොත් කර්සර් එක මෙහෙට ගිහිල්ලා මෙතනට අකුරක් එනවා. හරි නේද? හරි. එතන ඉඳන් ටයිප් කරන් යන්න පුළුවන් ඉස්සරහට. පැහැදිලි නේද? මෙන්න මෙහෙම ටයිප් කරන් ඉස්සරහට යන්න පුළුවන්. හැබැයි යම් අකුරක ඉඳලා හෝ වචනක ඉඳලා තව වචනට ඉඩක් තියෙන්න ඕන නම් අන්න ඒ වෙලාවට පාවිච්චි කරන පුතේ අපි ස්පේස් බටන් එක. මම ඔබට පෙන්නුවා මෙන්න මෙයාව. එක සැරයක් ප්‍රෙස් කරොත් එක ස්පේස් එකක්. තව සැරයක් ප්‍රෙස් කරොත් ස්පේස් දෙකක් දක්වා වැඩි වෙනවා. තව සැරයක් ප්‍රෙස් කරොත් ස්පේස් තුනක් දක්වා වැඩි වෙනවා. එහම ස්පේසස් වැඩි කරන්න පුළුවන් ඕන තරම. හරි නේද? රයිට්. මේ ස්පේස් බාර් එක පාවිච්චි කළා. ඊළඟට තව පුළුවන් පුතේ මෙන්න මෙයාව. ටැබ් කියන කී එක පාවිච්චි කරලා. මෙයා කොහෙද ඉන්නේ? බලමු. මෙයා ඉන්නේ දුවේ පුතේ මෙන්න මෙතන. ටැබ් කී එක. ටැබ් කී එකයි තියෙන්නේ. ටැබ් කී එකෙන් අපිට පුළුවන් දුවේ පුතේ ලේඛනයක ඉඩ තියන්න ඉස්සරහට. අපි කියමු මෙතන අපි ලේඛනයක් ගත්තොත් එහි හිතන්න මෙන්න මෙතන කර්සර් එක තිබ්බා. අපිට ගොඩක් එහාට ගන්න ඕන කියලා අපි ටැබ් එක ප්‍රෙස් කරාම කර්සර් එක මෙන්න මේ හරියට එනවා. දැන් එතනින් එහාට තමයි ටයිප් වෙන්නේ. ඔබට පැහැදිලි ඇති මම මේ දල වශයෙන් රැලි වගේ අඳින්නේ වචන කියලා හිතන්නකෝ. ඒතර මෙච්චර ලොකු ස්පේස් එකක් තියන්න මෙන්න මේ ටැබ් කියන කී එක පාවිච්චි වෙනවා. හරි නේද? ඔබට පුළුවන් ලොකු ප්‍රමාණයක්. දැන් shift key එකෙන් එක අකුරක ප්‍රමාණයක් තමයි ඉස්සරහට යන්නේ. tab key එකෙන් ඊට විශාල ප්‍රමාණයක් ඉස්සරහට යනවා. අකුරු කිහිපයක වචනයක දෙක ප්‍රමාණය. පැහැදිලි නේද? හරි. එහෙනම් දුවේ පුතේ අපි caps lock button එකයි shift key එකයි space bar එකයි space bar එක කියලා අපි කියනවා දිග මේ ඒ දිග key එකට තව තියෙන tab key එකත් අපි ඉගෙන ගත්තා. හරි නේද? එහෙනම් අපි මෙන්න මේ keys ගැන ඉගෙනගෙන තියෙනවා. මේ ස්පේස් බාර් එකත් ඉගෙන ගත්තා. මෙන්න මෙතන තියෙනවා දුවේ පුතේ බලන්න ESC කියලා කී එකක්. අපි ඔකට කියන්නේ දුවේ පුතේ escape කියලා. යම් වැඩසටහනක් ඇතුළේ ඉඳලා පුංචි කම්පියුටර් ගේම් එකක් ප්ලේ කරනවා කියන්නේ එතනින් ඉවත් වෙන්න ඕන නම් මෙන්න මේ escape button එක press කරන්න. හරි නේද? escape කරනවා. යම් දෙයක් අවසන් කළා එතනින් ඉවත් වෙනවා කියන එක. හරි නේද? හරි. එහෙනම් escape button එකත් ඔබට හොඳට තේරුණා මේක පාලන යතුරක්. මීළඟට අපිට කතා කරන්න තියෙන වැදගත් එක්කෙනෙක් තමයි මෙන්න මේ කී එක. මෙයාට කියන පුතේ enter key කියලා. සාමාන්‍ය ලේඛනයක නම් අපි මෙන්න මේ cursor එක යම් තැනක තියලා හරි නේද? අපි ඉස්සරහට ගිහින් බලමු.
මේ විදිහට කර්ස් එක යම් තැනක තියලා අපි එන්ටර් කරොත් මෙන්න මෙතන තිබුණා කියන්නේ පුතේ කර්ස් එක දැන් ටයිප්ලා බ්ලින්ක් වෙවි. අපි එන්ටර් කරොත් කර්ස් එක මේ පේලියට එනවා. ආයි එන්ටර් කරොත් කර්ස් එක මේ පේලියට එනවා. ඊළඟ පේලියට තමයි ගමන් කරවන්නේ. සම්පූර්ණ පේලියකට පසු ඊළඟ පේලියට ගමන් කරවීම එන්ටර් යතුර ප්‍රෙස් කරාම ඊළඟ පේලියට ටයිපින් අවස්ථාව ගමන් කරවලා දෙන එක මේකෙන් කරනවා. හරි නේද? එතකොට ඔන්න එන්ටර් යතුර ප්‍රෙස් කරාම අපි ඊළඟ පේලියට ගමන් කරනවා. තව තියෙන දුවේ පුතේ මේකේ බෑක් ස්පේස් කියලා බටන් එකක්. මෙන්න මෙතන තියෙනවා. මෙහෙම ඊතලයක් බොහෝ විට තියෙන්න පුළුවන් ඕකේ. මේ බෑක් ස්පේස් බටන් එකෙන් වෙන්නේ ආපස්සට මකාගෙන යනවා. අපි බලමු මේ නැවිගේෂන් කීස් කියන වචනේ ගාව මෙහෙම කර්ස් එක තියලා අපි කියමු මේක ડોකියුමන්ට් එකක ටයිප් වෙලා තියෙන දෙයක් කියලා. බෑක් ස්පේස් එක එක සැරයක් එබුවොත් මේ S අකුර මැකෙනවා. බෑක් ස්පේස් එක තව සැරයක් එබුවොත් මේ Y මැකෙනවා. එහෙනම් මේ පැත්තට මකාගෙන තමයි යන්නේ. හරි නේද? ඒ කියන්නේ මෙන්න මේ වගේ තැනක තිබිලා බෑක් ස්පේස් එකේ බුවොත් මේ පැත්තට ඩිංග තියෙන අකුරු මක මෙහෙට ගමන් කරනවා ඔබන සැරයක් පාසා. හරි නේද? හොඳයි. එහෙනම් අප එන්ටර් කී එක දන්නවා, බෑක් ස්පේස් කී එක දන්නවා. ඔබ මේ කීස් ගැන දන්නවා. හරිනේ? මෙයාලා ගැන දන්නවා. shift කී දෙකක් ගැන දන්නවා. සාමාන්‍ය control keys අඳුරනවා, tab key එක දන්නවා. මෙන්න මේ ටික ඔබ හොඳට දැනගත්ත අවසානයේ caps lock key එක ගැන දන්නවා, escape key එක ගැන දන්නවා. එහෙනම් keys ගොඩක් ගැන ඔබේ දැනුම අවදි වුණා. ඊට අමතරව මෙන්න මේ කොටසේ පුතේ මෙන්න මේ keys කිහිපය වයිතන්න කොටසේ තියෙන පුතේ මෙන්න මේ ඇල්ෆනියුමරික් කීවලටම අදාළ අර ප්‍රශ්නාර්ථ ලකුණු විස්මයාර්ථ ලකුණු ඇතුළු ස්ලෑෂ් එක බෑක්ස්ලෑෂ් එක හයිෆන් එක ඩෑෂ් එක ඒ වගේ යම් වාක්‍ය ගොඩනැගීමක් කරද්දී එයට අවශ්‍ය වන අමතර අනුලක්ෂණ නැත්නම් අපි කියන පුතේ තේරෙන භාෂාවෙන් ගොත් අමතර සංකේත ෆුල් ස්ටොප් එක නැවතීම තිත කොමාව අන්න ඒවා මෙන්න මෙතන ලයිස්තුගත වෙලා තියෙනවා එක එක කීයකින්. පැහැදිලිද? හොඳයි. එහෙනම් මට තව එක කාරණයක් ඔබට කියන්න තියෙනවා මෙන්න මේ shift key එක ගැන. shift key එකත් එක දුවේ පුතේ යම් කිසි අකුරක් ප්‍රෙස් කරොත් මම ඔබට කිව්වා ඒ කැපිටල් වෙනවා කියලා. හරි නේද? කැපිටල් අකුරක් බවට පත් කරන්න පුළුවන් කියලා. මීළඟට අපිට කතා කරන්න තියෙන්නේ දුවේ පුතේ වැදගත්ම key එකක් මෙන්න මේ navigation key වල තියෙන මෙන්න මේ arrow keys ටික. ඊතල හතරක් තියෙන නිසා දුවේ පුතේ අපි මේවට කියනවා arrow keys කියලා. විවිධ දිශාවන් වලට ගමන් කරන්න පහසුකම් සපයන කලිනුත් මම මෙයා ගැන කිව්වා. හොඳයි. එහෙනම් ඔබට සාමාන්‍යයෙන් කීබෝඩ් එකක් ගැන දැනගත යුතු මූලික keys ටික ගැන ඔබට මම කියලා දුන්නා. හරි නේද? මේවා පොඩ්ඩක් හොඳින් නැවත අධ්‍යයනය කරන්න. කීබෝඩ් එක පරිශීලනය කරද්දී දුවේ පුතේ දැඩි අවධානයෙන් සහ අවබෝධයෙන් ඒක පාවිච්චි කරන්න ලැබ් එකට කම්පියුටර් ලැබ් එකට ඉස්කෝලේ ගිය මුල් දවස්වල සැලකිල්ලෙන් හොඳට ස්ටඩි කරන්න පුතේ කීබෝඩ් එක. මේ කියන දේවල් ටික තියෙනවද? කොහොමද ඒවා පවතින්නේ? ඒව මේ කියන කාර්යයන් ටික සිද්ධ වෙනවද කියලා බලන්න. ඔබට ඔබේ අච්චු පොතේ ඔබේ සිලබස් එකේ කියලා තියෙන උගන්වන්න කියලා තියෙන කීස් ටික තමයි මම ඔබට මේ කීබෝඩ් එකක් අරගෙන සහ ඊට අමතරව මෙහිදී කියලා දුන්නේ. හොඳයි. එහෙනම් දුවේ පුතේ අපි දැන් ඔන්න කීබෝඩ් එක ඇතුලේ තියෙන සංරචක කොටස් ටික ඉගෙන ගත්තා. අපි දැන් ගිහින් බලමු කොහොමද කීබෝඩ් එකක් නිවැරදිව පාවිච්චි කරන්නේ සෞඛ්‍ය ගැටලු ඇති කරගන්නේ නැතුව. පළවෙනි එක මොකද්ද පුතේ? යතුරු පෝරුව වැලමිට මට්ටමට මදක් පහලින් තබන්න. ඔව් ඒ කියන්නේ අපි මෙහෙම වාඩි වෙලා මම මෙහෙම පැත්තට ඉන්නවා බලන්න දුවේ පුතේ වාඩි වෙලා මෙන්න මෙහෙම ටයිප් කරද්දි මෙන්න මේ වැලමිට මට්ටම මම අත දිග ඇරියත් මෙහෙම නැමුවත් වැලමිට මට්ටම මේක මීට පහලින් තමයි කීබෝඩ් එක තියෙනවනේ මේ විදිහට උඩින් තියෙන්න බෑ තිබුණොත් ඔබට පාවිච්චි කරන්න පුළුවන් හැබැයි ඔබට රෝගාබාධ ඇති වෙනවා උරහිසේ සහ මේ අතේ හරි නේද ඒ නිසා පළමු උපදේශ තමයි දුවේ පුතේ
කීබෝඩ් එක ඔබ ස්ථානගත කරගන්න ඕනේ වැලමිට මට්ටමට මදක් පහළ. ඒ වගේම විවෘත කෝණය අංශක 90ත් 110ත් වේ යුතුයි. මම ඔබට කලිනුත් කිව්වා මවුස් කීබෝඩ් දෙකේදී මේක අදාළයි. මෙන්න මෙහෙම තමයි කීබෝඩ් එකට ඔබ සූදානම් වෙනවන වැඩ කරන්න. එතකොට මේක අංශක 90 කෝණයක් තියෙන්න ඕන. හැබැයි චුට්ටක් පහළට තිබුණට කමකුත් නැහැ. අංශක 110ක කෝණයක් හැදෙන විදිහට. පැහැදිලි නේද? හරි. එහෙනම් දෙවෙනි කාරණේත් ඔබට හොඳට පැහැදිලි. අනෙක් කාරණේ තුන්වෙනි කාරණේ තමයි චුටි දුවේ පුතේ. යතුරු පෝරුව මේසේ මත සමතල ආකාරයෙන් තියෙන්න ඕන. අර මෙහෙම ඇන්ගල් කරලා තියන්න එපා. තේරුණාද? මෙහෙම ඇන්ගල් කරලා තියන්න එපා. ඒක හොඳ නැහැ. එහෙම ටයිප් කරනකොට මේ අත්වලට ලොකු හානි සිද්ධ වෙනවා. මාංශ පේශි වලට. හානි කියන්නේ ඒවා වේදනාකාරී තත්ත්වයන්ට පත් වෙනවා. හරි නේද? හොඳයි. ඒ නිසා කීබෝඩ් එක මෙන්න මේ ආකාරයෙන් තියෙන්න ඕන. සමතල ෆ්ලැට් බිමක බිම කිව්වේ මේසයක් මත. එම තලය සමතලා වෙන්න ඕන. කීබෝඩ් එක සමතල ආකාරයෙන් තියන්න. පැහැදිලි නේද? ඒ තියලා තමයි වැඩ කරන්න ඕන. ඊළඟ එක. දැන් කරුණු තුනක් හරි. හතරවෙනි කරුණ දුවේ පුතේ ඔබේ මැණික් කටුව කෙලින් තබා ගන්න ඉහළට හෝ පහළට නැමෙන්න එපා. ඔක මෙන්න මෙහෙමයි දුවේ. වැඩ කරද්දී මේ මැණික් කටුව මෙහෙම කෙලින් තියෙන. දැන් මෙහෙම ටයිප් කරන්නේ. බලන්න ඔබ පැත්තකට මෙහෙමයි ටයිප් කරන්න ඕන. ඔක මෙහෙම ටයිප් කරන්න එපා. පහළට නැමිලා මෙහෙම ටයිප් කරන්න එපා. මෙහෙම නැමෙන්න හොඳ නැහැ. පහළට නැමෙන්න එපා. පහළට. ඒ වගේම කීබෝඩ් එකක් උඩින් තියලා මෙහෙම උඩ ටයිප් කරන්න යන්නත් එපා. ඉහළට නමන්නත් එපා. හොඳ නැහැ. මැණික් කටුව කෙලින් තියෙනවා. දෙපසට නමන්නත් එපා. ඒ කියන්නේ දුවේ පුතේ මේ අත මෙහෙම අර මවුස් එක අල්ලන්න වගේ මෙහෙම දිගට තියෙන එක මෙහෙම කළා ටයිප් කරන්න මෙහෙම කළා ටයිප් කරන්න යන්න එපා. පැහැදිලි නේද? හරි. ඒකයි මේ කියන්නේ මැණික් කටුව ඍජුව තබා ගන්න කියලා. ඔබට ඒ කරුණත් හොඳින් තේරුණා. අපි තව ටිකකින් රූප සටහන් බලන පුතේ මේවට අදාළ. හොඳේ. ඔබේ මැණික් කටුව මේසේ මත තබන්න එපා. මේ කියන්නේ ඔයාලගේ අතේ තියෙන මැණික් කටුව ගලවලා අරන් මේසේ මත තියන්න එපා කියන කාරණේ නෙවෙයි. මෙන්න මේ මැණික් කටුව සහිත කොටස මේ අත ඍජුව තියාගෙන ටයිප් කරන්න මෙහෙම කළා තියලා මෙන්න මේ මැණික් කටුව ප්‍රදේශය මේසේ මත තියලා ටයිප් කරන්න එපා. ඒක වැරදි. ඍජුව මෙහෙම අත තබා ගන්න. මෙන්න මෙහෙම ටයිප් කරන්න. මම හරියටම මේ අංශක 90 ආසන්න පෙන්නනම් මෙහෙම ටයිප් කරන්න. හරි නේද? මෙහෙම තියන්න එපා අත. එතකොට වේදනාකාරී තත්ත්වයක් නැති වෙනවා. දිගු කාලීනව. හරි නේද? right. ඊළඟ කරුණ චූටි දුවේ පුතේ ඒගොනොමික් යතුරු පුවරුවක් භාවිත කරන්න පුළුවන් නම් ඒක ඊටාම හොඳයි කියනවා. හරිද? ඔබට මම පෙන්නුවා ඒවා සෞඛ්‍ය රැකදෙන ආකාරයෙන් සකස් කළ ඒ හැඩයන් අනුව සකස් කළ කීබෝඩ්ස්. හරිද? එහෙනම් එවැනි යතුරු පුවරු එවැනි කීබෝඩ් තමයි පාවිච්චි කරන්න ඕන. පැහැදිලිද දුවේ පුතේ? ඊළඟට පාද දෙකම බිම තබා ගන්න කියනවා වැඩ කරනකොට. හරි නේද? යතුරු පෝරුව කොහොම වැඩ කරත් අපේ කකුල් දෙක එල්ලගෙන වැඩ කරන්න හොඳ නැහැ. අපි පාද දෙකම බිම තියාගෙන ඒ ඉරියව්වෙන් ඉන්න ඕන. මේක අපි කලින් නිවැරදි ඉරියව් ඇතිව පරිගණකයේ භාවිත කිරීම පාඩමේදීත් ගැඹුරට කතා කරා. එහෙනම් චූටි දුවලට පුතාට හොඳ දැනුමක් තියෙන කොහොමද යතුරු පෝරුවක් නිවැරදිව භාවිත කරන්නේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් එහෙම නැත්නම් යෙදුම් මෘදුකාංග භාවිතයේදී. පැහැදිලි නේද පුතේ? හරි. එහෙනම් අපි යමු ඊළඟ කොටස බලන්න. හොඳයි එහෙනම් දුවේ පුතේ මෙන්න අපිට දැන් බලන්න පුළුවන් රූප සටහන් ඇසුරෙන් පරීක්ෂා කරලා බලන්න පුළුවන් යතුරු පුවරුවක් නිවැරදිව භාවිත කරන්නේ කොහොමද කියලා. අපි එකිනෙක කරන් බලමු. මේ මොකක්ද තියෙන්නේ පුතේ? මේ බලන්න. මේක රයිට්. ඇත්තටම හරි ක්‍රමය. මේක හරි ක්‍රම වෙන්නේ කොහොමද? අත් දෙක ඍජුව තියෙනවා. මේ ඍජුව තියෙනවා. මෙන්න එක වැරදි ක්‍රමේ. මේක වැරදි. මේක හරි. මේක wrong. මේ අත් දෙක නැමිලා මැණික් කටුව ගාවින් නමන්න එපා කිව්වා.
වැරදි. මේක ඍජුව තියෙනවා මැණික් කටු ළඟින් මේ කොටස් වලින් නැවිලා නැහැ. ඍජුව තියෙනවා මේ. හරි. පැත්තෙන් බැලුවත් මේක නැවිලා නැහැ මෙහෙම මේ. ඍජුව තියෙන රේඛාව. අත් ඍජු රේඛාවක් තුල තියෙනවා. මෙන්න මෙහෙම පැත්තෙන් නැමිලා නැහැ. ඒ විදිහට පාවිච්චි වෙන්නේ නැහැ නේද? හරි. ඒ නිසා මේක නිවැරදි ක්‍රමයක්. බලමු මේ වැරදි ක්‍රම ටික පොඩ්ඩක්. මෙයා වර්ධින්නේ කොහොමද පුතේ? මැණික් කටුව ගාවින්වත් නවලා. එතකොට වැරදි. මැණික් කටුව ගාවින් මෙන්න මෙතනින් අත් මෙහෙට නවලා. ඒකත් වැරදි. බලන්න පැත්තෙන් බැලුවම ඉහළින් නම් පහළට නවලා. මේ බලන්න ඉහළින් පහළට ඇවිල්ලා ආපහු මෙහෙම නවලා. මෙහෙම වැඩ කරාම අත්වල වේදනාකාරී තත්වයන් මාංශපේශී මේ බාහුවල මාංශපේශී උරහිස්වල වේදනාකාරී තත්වයන් දුවේ පුතේ ඇති වෙනවා. ඒ නිසා මෙන්න මේ නිවැරදි ආකාරයෙන් පරිගණකය භාවිත කරද්දී හරියට කීබෝඩ් එකට අත් යන පුරුදු වෙන්න. තව එකක් බලමු අපි. මේ රූප සටහන බලන්න. මෙයා නිවැරදි. හරිම ඍජු රේඛාවක් මත මේ අත් දෙයත් පිහිටලා තියෙනවා. ඒ නිසා මේක පර්ෆෙක්ට් මේක හරි. මේක බෑඩ් වැරදි. මේ බලන්න පුතේ. මෙන්න මේ රිස්ට් එක ගාවින් මැණික් කටුව ගාවින් නැමිලා. මේකත් වැරදි. මැණික් කටුව ගාවින් නැමිලා මෙන්න අත් දෙකම. එහෙනම් මේ ක්‍රම දෙකම නිවැරදි යතුරු පූර්ව භාවිතයන් නෙවෙයි. හරිද පුතේ? අපි යමු තව පින්තූරයක් බලන්න. මෙහි නිවැරදි භාවිතය මේ තියෙන්නේ පුතේ. ඍජුව තියෙනවා. හරි සරලයි. දැන් ඔබට අඳුර ගන්න පුළුවන්. නිවැරදිව කීබෝඩ් එකක් පාවිච්චි කරනවා නම් අත් ඉහළින් බැලුවත් ඍජුව තියෙන්න ඕන. පැත්තෙන් බැලුවත් ඍජුව තියෙන්න ඕන. හරි නේද? හොඳයි. ඊළඟට මෙන්න පුතේ වැරදි ක්‍රමේ මෙන්න මෙතනින් මැණික් කටුව ළඟින් මේක අත නවල තියෙනවා. හරි. එහෙනම් මේ කරුණු ඔක්කොගෙම දැන් ඔබට යතුරු පෝරුවක් නිවැරදිව භාවිත කරන ආකාරය තේරෙනවා. අපි බලමු යතුරු පෝරුවක් නිවැරදිව භාවිත කරද්දී අත් දෙක පිහිටන ආකාරය. අත් දෙකෙන්ම ටයිප් කරන්න ඕන. මෙහෙම තනි අතින් ටයිප් කරන්න බෑ. හරි නේද? අත් මාරු කර ටයිප් කරන්නේ නැහැ මෙහෙම. මේ පැත්තේ කීස් ටික මේ අතෙනුත් මේ පැත්තේ කීස් ටික මේ අතෙනුත් කොහොම සැහැල්ලුවෙන් ටයිප් කරන්න හයියෙන් තට්ටු කරන්නේ නැහැ මෙහෙම. හරි නේද? සැහැල්ලුවෙන් බටන්ස් ටික ප්‍රෙස් කරලා ටයිප් කරන්න ඕන. එතකොට අපට සෞඛ්‍ය හානිය ඇති වෙන්නේ නැහැ. මෙන්න පුතේ අත් තියා ගන්න හොඳම ක්‍රමය. ඍජුව තියාගෙන වැඩ කරනවා. that හරි නේද? හොඳයි. එහෙනම් දුවේ පුතේ අපි මේ පාඩම තුල ඔන්න කතා කරා යතුරු පෝරුව කොහොමද යෙදුම් මෘදුකාංග භාවිතය සඳහා නිවැරදිව පාවිච්චි කරන්න කියලා. හරි. අපි ඇත්තට මොකද්ද මේ කතා කරමින් ආවේ මේ පාඩම තුල? යෙදුම් මෘදුකාංග කියන එක හඳුන්වලා දීලා ඒ යෙදුම් මෘදුකාංග බොහොම ඵලදායී ලෙස පාවිච්චි කරන්න අපට පරිගණකය තුල හඳුන්වලා දීලා තියෙන මවුස් එක සහ කීබෝඩ් එක මූසිකය සහ යතුරු පූර්ව කොහොමද ඒ සඳහා ඵලදායී පාවිච්චි කරගන්න කියන කාරණේ තමයි අපි මේ ප්‍රැක්ටිස් කරේ. අපි මේ ඉගෙන ගත්තේ. දැන් මේ පාඩමේ අවසාන කොටසේ තියෙනවා දුවේ පුතේ බලන්න ඔබේ කියවීම පොත අරගෙන ඒ කියවීම පොතේ අවසාන හරිය තියෙනවා චොටි දුවේ පුතේ යෙදුම් මෘදුකාංග සමග මේ කියන මූසිකය සහ යතුරු පූර්ව පාවිච්චි කිරීමක් ගැන. සාමාන්‍යයෙන් මොන වගේ යෙදුම් මෘදුකාංගද අපිට හමු වෙන්නේ? බලන්න පුතේ මම ලැයිස්තුගත කරලා තියෙන යෙදුම් මෘදුකාංග වර්ග 10ක් මෙතන. 1 වදන් සැකසුම් මෘදුකාංග. අපි මේවට කියන දුවේ පුතේ word processing. මම කෙටියෙන් ලියනවා software කියලා. හරිනේ මේක word processing software එක. මේකෙන් කරන්න පුතේ ලේඛන සකස් කරන එක. ලේඛන සකස් කරන යෙදුම් මෘදුකාංගය. කීබෝඩ් එකෙන් ටයිප් කරලා හදන්න පුළුවන්. ඊළඟට චිත්‍රක මෘදුකාංග. ඒ කියන්නේ දුවේ පුතේ graphic software.
චිත්‍රක විවිධ රූප සටහන් චිත්‍ර හැඩතල අඳින්න විවිධ නිර්මාණ කරන්න පාවිච්චි කරන මෘදුකාංග. හරි නේද? right. ඊළඟට අපිට හම් වෙනවා දත්තපාදක මෘදුකාංග පුතේ. මේවා අපි දල වශයෙන් ඔළුවේ තියාගමු. ගොඩක් ගැඹුරට මේ වයසදී ඔබ යන්න අවශ්‍ය නැහැ. database software. දත්තපාදකය. දුවේ පුතේ දත්තපාදකයක් පාවිච්චි කරන්න මෙන්න මේ වගේ දෙයකට. හිතන්න පාසලක තිබෙන සියලුම දත්ත දරුවෝ ගැන, ගුරුවරු ගැන, විදුහල්පතිතුමා ඇතුළු එහි තිබෙන භෞතික සම්පත්, උපකරණ, ගොඩනැගිලි මේ ඔක්කොම ගැන සෑහෙන දත්ත ගොඩක් තියෙනවා. මේවා යම් තැනක ගබඩා කරලා තියාගන්න ඕන පරිගණකයක් තුල. අන්න එකට තමයි පාවිච්චි කරන්න පුතේ database software නැත්තම් දත්තපාදක මෘදුකාංග. පැහැදිලි නේද? හරි. යා. විද්‍යුත් පැතිරුම්පත් මෘදුකාංග තියෙනවා. අපි එකට කියනවා පුතේ electronic spreadsheet කියලා. sheet. විද්‍යුත් පැතිරුම්පත්. මේ මොනවද පුතේ? අපට ගණනය කිරීම කටයුතු කරන්න නේද? ලොකු ශ්‍රිත සමග ගණනය කිරීම කටයුතු කරන්න, සමීකරණ සමග ගණනය කිරීම කටයුතු කරන්න පාවිච්චි කරන මෘදුකාංග විශේෂයක්. අපි දැන් එහෙම තියාගමු. තව හම්බ වෙනවා සමර්පණ මෘදුකාංග. අපි ඒකට කියන පුතේ presentation software කියලා. අපට යම් අදහසක් යම් කාරණයක් ගැන කට්ටියට තේරුම් කරලා දෙන්න තියෙනවා. හිතන්න මට දරුවන්ට උගන්වනවා වගේ නේද? එතකොට අන්න ඒ වගේ යම් අදහසක් ඉදිරිපත් කරන්න යද්දී අපට පුළුවන් ඒක ප්‍රසන්ටේෂන් එකක් විදිහට හදලා මල්ටිමීඩියා ප්‍රොජෙක්ට් එකක් පාවිච්චි කරලා ටිකක් ලොකුවට පුළුල් තීරේ හැමෝටම දකින්න පුළුවන් විදිහට එක වැඩසටහන කරන්න. අන්න ඒ සඳහා අපි ප්‍රසන්ටේෂන් සදා ගන්න පාවිච්චි කරන සමර්පණ මෘදුකාංගයම නැත්තම් presentation software. තේරුණාද ඔය පුතේ? ඊළඟ කාරණේ. බහුමාධ්‍ය සංවර්ධන මෘදුකාංග. මේ තියෙන්නේ මල්ටිමීඩියා ඩෙවලොප් කරන්න. අපි කියමු කාටුන් හදනවා, ඇනිමේෂන් හදනවා, විවිධ හැඩතල වලින් විවිධ නිර්මාණ හදනවා. මෙන්න මේ වගේ බහුමාධ්‍ය ශබ්ද තරංග එකතු කරනවා, වොයිසස් එකතු කරනවා, මියුසික් ට්‍රැක්ස් එකතු කරනවා. මෙන්න මේ වගේ බහුමාධ්‍ය යම් දෙයක් සංවර්ධනය කරන්න හදන්නයි පාවිච්චි කරන මෘදුකාංග වලට කියන පුතේ බහුමාධ්‍ය සංවර්ධන මෘදුකාංග කියලා. හරිද? ඒකට ඉංග්‍රීසියෙන් කියන පුතේ මල්ටි මීඩියා software කියලා. තව ඔබ දන්නේව තියෙනවා ඡායාරූපයක් අපි අරගෙන ඩිජිටල් කැමරාවකින් ඒක සංස්කරණය කරන්න පුළුවන් චුටි දුවේ පුතේ. ඒවත් අපිට කරන්න පුළුවන්. ඒ සඳහා ඡායාරූප සංස්කරණ මෘදුකාංග තියෙනවා. අපි ඒකට කියනවා පොදුවේ ෆොටෝ එඩිටින් software කියලා. හරි. තව තියෙනවා අපිට අන්තර්ජාලයට ප්‍රවේශ වෙන්න. හරි වැදගත් එකක්, හරිම ඉන්ටරෙස්ටිං එකක් දුවේ පුතේ. අපිට අන්තර්ජාලයට ප්‍රවේශ වෙන්න නම් ඒකට මෘදුකාංගයක් ඕන. යෙදුම් මෘදුකාංගයක් ඕන. හරි නේද? අන්තර්ජාලයට යන්න මොකක් හරි යෙදුම් මෘදුකාංගයක් අපි පරිගණක තියෙන්න ඕන. එහා ඩබල් ක්ලික් කරාම තමයි. මතකන ඩබල් ක්ලික් කිරීම මවුස් එකේ left mouse button එක ඩබල් ක්ලික් කරාම අපිට පුළුවන් අන්තර්ජාලයට යන්න. හරිද? ඒ අදාළ මෘදුකාංගයේ මත ඩබල් ක්ලික් කරාම. එතකොට අන්න ඒ කාර්ය කරලා දෙන මෘදුකාංගයට කියන පුතේ වෙබ් අතරික්සු මෘදුකාංගය එහෙම නැත්නම් වෙබ් බ්‍රවුසර් කියලා. ඔන්න software. තව දෙන්නෙක් ඉන්නවා. ශ්‍රව්‍ය දෘශ්‍ය සංස්කරණ මෘදුකාංග තියෙනවා. ඒ කියන්නේ ඔඩියෝ වීඩියෝ ප්ලේ කරන ශ්‍රව්‍ය දෘශ්‍ය දහවන සංගීත ඛණ්ඩයක්, ගීතයක්, වීඩියෝ එකක් ප්ලේ කරන මෘදුකාංග තියෙනවා. ඒ අපිට නරඹන්න උදව් කරන යෙදුම් මෘදුකාංග තියෙනවා. හරිනේ? අපි මේ යෙදුම් මෘදුකාංග ගැන කතා කරන්නේ චුටි දුවේ පුතේ. ඒ වගේම එවැනි ඔඩියෝ වීඩියෝ ෆයිල්ස් අපි කොහොම සින්දුවක් කියලා, වීඩියෝ එකක් කියලා, සවුන්ඩ් ට්‍රැක් එකක් මොකක් හරි මේක එඩිට් කරන්න පුළුවන්. සංස්කරණය කළා යමක් නිර්මාණය කරන්න පාවිච්චි කරන මෘදුකාංග තියෙනවා. හරි නේද?
ඕකේ ඒවත් යෙදුම් මෘදුකාංග. මෙතන අපි ලියනවා පුතේ audio video player software කියලා. players තියෙනවා. අපි කෙටියෙන් කියන මේකට player software කියලා ඉංග්‍රීසියෙන්. හරි නේද? දහවක ධාවනය කරන්න ඒවා පාවිච්චි කරන මෘදුකාංග. අනිත් පැත්තෙන් අවසානට ඉන්නේ පුතේ මේ audio video editing software හරි. එහෙනම් මෙන්න මේ දිග ලැයිස්තුව යෙදුම් මෘදුකාංග වර්ග 10ක ලැයිස්තුවක් මම ඔබට දුන්නා. ඉන් අදහස් වෙන්නේ නැහැ චුටි දුවේ පුතේ මෙච්චරයි යෙදුම් මෘදුකාංග වර්ග තියෙන්නේ කියලා තව තියෙනවා. අපිට මූලිකව දැනගත යුතු යෙදුම් මෘදුකාංග වර්ග 10ක් මම මෙතන ලැයිස්තුගත කරා. එහි ඉංග්‍රීසි යෙදීමත් එක්ක පැහැදිලි කරා මම ඔබට මොනවද ඒවයින් කෙරෙන්නේ කියලා. එහෙනම් මෙන්න මෙවැනි යෙදුම් මෘදුකාංග ඔබ එකින් එක දැන් grade 6 ඉඳලා ඉගෙන ගන්න ඕන. ඔබේ ජීවිතේ අධ්‍යාපන කටයුතු වලට චුටි දුවේ පුතේ ගෙදර දොර කටයුතු වලට අම්මට තාත්තට මොන හරි නිර්මාණයක් කරලා දෙන්න ඔබ යම් යම් මෘදුකාංග ගැන දැනුම ලබා ගන්න ඕන. ඒව තියෙන පුතේ චිත්‍රක මෘදුකාංග graphic software. හරිද? ඔය Microsoft Paint ඉදලා මෙන්න මේ අපි කතා කරා ඡායාරූප සංස්කරණය කරනවා Photoshop වගේ. තව ශ්‍රව්‍ය දෘශ්‍ය සංස්කරණ මෘදුකාංග Audacity වගේ. ඔබේ අච්චු පොතේ මේ ගැන යම් සඳහනක් තියෙනවා මෘදුකාංග කිහිපයක. තව Adobe Illustrator කියලා තියෙනවා graphic software එකක්. අපට මුල ඉඳලම යම් යම් graphic දේවල් නිර්මාණය කරන්න පුළුවන්. හිතන්න චූටි දූලගේ පුතාලගේ කඩෙන් ගන්න ලියන කොපි පොත්වල පිට කවර ලස්සනට හදලා තියෙනවනේ. අන්න ඒවා Adobe Illustrator වගේ software වලින් හදනවා. right? Corel Draw වගේ software වලින් graphic software වලින් හදනවා. තව voice tracks අපිට පුළුවන් voice tracks නිර්මාණය කරන්න music compose කරන්න අපිට Audacity වගේ software එකක් පාවිච්චි කරන්න පුළුවන් මේකට. ඔබේ ටෙක්ස්ට් බුක් එකේ මේක ගැන සඳහන් තියෙනවා. ඒ නිසා මෙවැනි මෘදුකාංග ගැන යම් අවබෝධයක් චුටි දුල පුතාලා ඔබේ මනසට ඇතුළත් කරගන්න ඔබ පාඩම් තුල ඉගෙන ගන්න software වගේම යෙදුම් මෘදුකාංග වගේම application software වගේම ඔබ තනියෙනුත් තව යෙදුම් මෘදුකාංග ඔබට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් භාවිතයට හුරු වෙන්න පුළුවන්. හැබැයි ඔබ හිතන්න එපා මේ දක්වා ලෝක නිර්මාණය කරන ඔක්කොම software එක මම ඉගෙන ගන්නවා කියලා. ඒක කරන්න බෑ දුවේ පුතේ අපිට. මිලියන ගණනක් යෙදුම් මෘදුකාංග දැනට ලෝක නිර්මාණය කරලා තියෙනවා. ඒ ඔක්කොම කිසිම විදිහකින් අපට අපේ ජීවිත කාලය තුළ ඔක්කොම පාවිච්චි කරන්න බෑ. අපේ ජීවිතයට අවශ්‍ය වන අපේ අනාගතයට අවශ්‍ය වන අපේ දැනුම වර්ධනය කරගන්න පුළුවන් වන යෙදුම් මෘදුකාංග භාවිත කරන හැටි දල වශයෙන් සහ අවශ්‍ය මට්ටමට ඔබ ඉගෙන ගන්න හුරු වෙන්න ඕන. ඒ සඳහා පාසලේදී ඔබට ඔබේ ICT ගුරුවරයා උදව් වෙයි. අපේ මේ DP Education පාඩම් මාලාව තුළ ඉදිරියටත් grade 6, 7, 8, 9, 10, 11, 12, 13 මේ කියන ඔක්කොම ශ්‍රේණිවලදී ඔබට මේ විදිහේ මෘදුකාංග එකිනෙකට වෙනස් මෘදුකාංග යෙදුම් මෘදුකාංග පාවිච්චි කරන්න කොහොමද කියලා ඉගෙන ගන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ. එතකොට මෙන්න මේ යෙදුම් මෘදුකාංග භාවිතය තුලින් මට තව වැදගත් කාරණයක් ඔබට මතක් කරන්න තියෙනවා. විශේෂයෙන් මේ ශ්‍රව්‍ය දෘශ්‍ය සංස්කරණ මෘදුකාංග මම ඔබට පෙන්වන්නම්. මෙන්න මේ 10 වෙනි මෘදුකාංගය. ඊළඟට තියෙනවා ඡායාරූප සංස්කරණ මෘදුකාංග. හරිද? විශේෂයෙන් මෙන්න මේ චිත්‍රක අනෙකුත් ඕනෑම චිත්‍රක මෘදුකාංග. මෙන්න මේ මෘදුකාංග තුන මේ වර්ග තුන විශේෂයෙන් ඔබ පාවිච්චි කරද්දී ඔබට තියෙනවා අපි අර කලින් පාඩම් වල ඉගෙන ගත්ත පරිගණක ආචාර ධර්ම වලට අනුකූල වෙන්න චූටි දුවේ පුතේ. මොකක්ද මම මේන් අදහස් කරන්නේ? මම මේකෙන් අදහස් කරන්නේ හිතන්න ඔබ යම් සංස්කරණයක් කරනවා. ඕඩියෝ හෝ ඒ කියන්නේ ශ්‍රව්‍ය එහෙම නැත්නම් වීඩියෝ
ඒ කියන්නේ දුවේ පුතේ දෘශ්‍ය. ඇහැට පේන සහ කනට ඇහෙන දෙකම තියෙනව තමයි දෘශ්‍ය. තව තියෙන පුතේ ෆොටෝස්. අපි කියනවා ඡායාරූප. මෙන්න මේවා ඔයාලා සංස්කරණය කරන්න ඉගෙන ගන්න එක හරි වටිනවා. මේ රැකියාවක් වශයෙන් කරන්න පුළුවන්. හොඳ පිළිගත් රැකියාවක්. නිර්මාණශීලී බව අවශ්‍ය රැකියාවක්. හොඳ දැනුමක් අවශ්‍යයි. හොඳ කැපවීමක් අවශ්‍යයි මේ ශාස්ත්‍රවල ඉහළට යන්න. ඒ වගේම චොටි දුවේ පුතේ අපි මේවා ඉගෙන ගන්න පොඩි කාලේ ඉඳලම අපි අනිවාර්යෙන්ම අර මං කලින් කිව්වා වගේ හිතන්න ඕන මෙන්න මේ කියපු ආචාර ධර්ම එහෙම නැත්නම් පරිගණක ආචාර ධර්ම ගැන. මොනවද මේ ආචාර ධර්ම? අපි යම් සංස්කරණයක් කරනවා නම් යම් කෙනෙක් එක කරන කතා බහක්, ඔහු කරන කතාවක්, ඔහු ඇය කරන කතාවක් අපි ශ්‍රව්‍ය විදිහට පටිගත කරගන්නව නම් අපි යම් සංස්කරණයක් සඳහා ඒ සඳහා අනිවාර්යයෙන්ම ඔහුගේ අවසරය තියෙන්න ඕන. කැමැත්ත තියෙන්න ඕන. හැබැයි මේක පොඩි දරුවෙක්ගේ නම් දුවේ පුතේ අනිවාර්යයෙන්ම වැඩිහිටියන්ගේ කැමැත්ත අවශ්‍යයි. මොකද පොඩි චූටි දරුවෝ විශේෂයෙන් ඔයාලට එහෙම තේරෙන්නේ නැහැ ඒකට කැමැත්ත අකමැත්ත දෙන්න ඕනද නැද්ද කියලා. තේරුණාද? හරි. එතකොට අනික් පැත්තෙන් එහෙම වගකිය යුතු වැඩිහිටියෙක්ගේ නැත්නම් පාසලකින් එහෙම අවසරය ගන්න ඕන. සංස්කරණ කටයුතු කරන්න ගියා. ඒ වගේම මේ සංස්කරණය කරා කියන්න ඔඩියෝ එකක් හෝ වීඩියෝ එකක් නැත්නම් ෆොටෝ එකක් අවසරය අරගෙන ඒවා සංස්කරණය කරන්න යද්දි එඩිට් කරද්දි ඒ අදාළ පුද්ගලයින්ගේ හෝ ආයතනවල ගරුත්වයට හානි වන අයුරින් මේක කරන්න එපා. හරිනේද? ගරුත්වයට හානි වන අයුරින් මේක කරන්න එපා. ඒක තාම වැරදි වැඩක්. අපි දැන් ඉඳලම ඉගෙන ගන්න ඕන තව කෙනෙකුට ගරු කරන්න. අපි යදු මෘදුකාංග භාවිතයේදී අපි ලබන අත්දැකීම් තුලින් අපි කරන වැඩේ තුලින් අන් අයගේ ගරුත්වයට, පෞරුෂත්වයට සහ පුද්ගලභාවයට හානි කරන්න හොඳ නැහැ. පැහැදිලි නේද? අනෙක් කාරණේ තමයි අපි මේවා පිටතට ලබා දෙනව නම් මේ සංස්කරණය කිරීමෙන් පසු හොයන්න බලන්න නැතුව විවිධ සමාජ මාධ්‍ය ජාලවල පළ කරන්න එපා. යම් යම් තැන්වල ගබඩා කරන්න හොඳ නැහැ. මොකද යම් කෙනෙක්ගේ පෞද්ගලිකත්වයේ තුල තියෙන නිසා. ඒවා බොහොම පරිස්සමෙන් අපි ගබඩා කරන්න ඕන. ඒ වගේම ඔබ මේ සංස්කරණය කිරීම සඳහා යෙදුම් මෘදුකාංග භාවිත කරන්න ලබා ගන්න රැස් කරගන්න දැනුම නීති විරෝධී හෝ වංචනික කාර්යයන් සඳහා නම් යොදා ගන්න හිතන්නවත් එපා. ඒක ඊටාම වැරදි වැඩක්. ඔබ දන්නවා ඔබ අහලා තියෙනවා යම් අය මේ සංස්කරණ හැකියාවන් වංචනික සහ නීති විරෝධී කාර්යයන් සඳහා යොදා ගන්නවා. ඒක ඊටාම වැරදි වැඩක්. අපි ඒක නොකළ යුතු කාර්යයක්. යෙදුම් මෘදුකාංග භාවිතයේදී අපි හොඳින්ම මතක තබා ගත යුතු කාර්යයක් දුවේ පුතේ ඕක. අනිත් එක තමයි දුවේ පුතේ අපේ මේ දැනුම පාවිච්චි කරලා අපි යම් සංස්කරණයක් කරද්දී ඒ තුලින් අසත්‍ය තොරතුරක් ජනනය කරන්න බෑ. පැහැදිලි නේද? බොරුවක්, අසත්‍යයක්, දූෂමාන ආරංචියක් පතුරවන්න, වැරදි අදහසක් සමාජගත කරන්න, නොගැලපෙන අදහසක්, නරක අදහසක් සමාජගත කරන්න අපි මේව පාවිච්චි කරන්න හොඳ නැහැ. මොකද වර්තමානයේ වෙනකොට සමහර වැඩිහිටියෝ තමන්ගේ තිබෙන අඩු දැනුම මත මේ වගේ ඊටාම වැරදි නරක වැඩ කරනවා. විශේෂයෙන් මේ සංස්කරණ ඔඩියෝ වීඩියෝ සහ ෆොටෝ සංස්කරණ ශාස්ත්‍රයන් තුල. එහෙනම් මේ ශාස්ත්‍රයන් වල තියෙන යෙදුම් මෘදුකාංග භාවිත කරනවා නම් මෙන්න මේ මා ඔබ වෙනුවෙන් සඳහන් කළ මේ ආචාර ධර්මයන්ට යටත්ව තමයි අපි ඒක කරන්න ඕන. අන්න අයගෙනුත් අපි ඒක බලාපොරොත්තු වෙන්න ඕන. පැහැදිලි නේද ඔය පුතේ? එහෙනම් යෙදුම් මෘදුකාංග භාවිතය ගැන ඔබට මෙම පාඩමේ මූලික හොඳ අදහසක් ආවා. මේවා අපේ ජීවිතේට හරි වැදගත්. යෙදුම් මෘදුකාංග අපට ඕන අපේ ජීවිතය පහසු කරගන්න, අපේ වැඩ කාර්යක්ෂම කරගන්න. මේ ලෝකෙ නිර්මාණය කළ දෙන මිලියන ගණනක් වූ යෙදුම් මෘදුකාංග වලින් අපට අවශ්‍ය ටික තෝරගෙන අපි වැඩ කරන්න ඕන. හැබැයි එහිදී අපි සැලකිලිමත් විය යුතු කරුණු තියෙනවා කියලා ඔබ ඉගෙන ගත්තා. හොඳයි චොටි දුවේ පුතේ. එහෙනම් ඔබේ 6 ශ්‍රේණිය තොරතුරු හා සංවේදන තාක්ෂණ විෂය නිර්දේශය තුල 4 වෙනි පාඩමේ
අවස්සානට අපි ළඟා වෙමින් ඉන්නේ. එහි සිද්ධාන්ත කොටස් ටිකේ අවසානයේට ඔබේ ICT කියවීම පොතේ තියෙන සිද්ධාන්ත කොටස් ටික 4 වෙනි පාඩමේ අපි සම්පූර්ණයෙන් කතා කරා. මේ පාඩමේ අපිට තිබෙන්නේ යෙදුම් මෘදුකාංග භාවිතය සඳහා කොහොමද මූසිකය සහ යතුරු පූර්ව භාවිත කරන්න කියලා. අපි මේ කාරණේ සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරා උදාහරණ සහ රූප සටහන් සහිතව. දැන් මගේ චූටි දුවල පුතාලට මේ ගැන හොඳ දැනුමක් තිබෙනවා. එහෙනම් මේ පාඩම අවසන් කිරීමට ප්‍රථමයෙන් ඔබේ අවධානය ගේනවා චූටි දුවේ පුතේ වර්ක්බුක් එකට නැත්නම් වැඩපොතට. එහෙනම් එහි තියෙන වැඩපොතේ තියෙන ප්‍රශ්න ටික අපි එකින් එක අරන් සාකච්ඡා කරන්න පටන් ගමු. අපි ඊළඟ පාඩම් කොටසෙන් මේ 4 වෙනි පාඩම අවසන් වන ඊළඟ පාඩම් කොටසෙන් හමු යමු එම ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න.